සෑමවණීය අපේ නායක හඳුරන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි, ඊටමත් වැදගත් අවස්ථාවක්, වැදගත් පින්කමක් සිදු කරන මොහොත මේ පින්කමේ ධර්ම දේශනාව පවත්වන අවස්ථාව. ඒ සඳහා අපි ආරාධනා කරන්නට යෙදුනේ බොහොමත් කාර්යබහුල ජීවිතයක් ගත කරන අපේ රටේ පමණක් නෙමෙයි දේශාන්තරවල බොහොම චිරප්‍රසිද්ධ අපේ ධර්මදේශකයන්න් වහන්සේ නමක් හැටියට සුපතල අති ගෞරවනීය අපේ නායක හඳුරන් වහන්සේට මේ මෑණියන්ගේ 7 දවසේ පින්කම සිදු කරලා සතියක් දෙකක් ගත වෙනකොට අපි මේ ධර්ම දේශනාව සිදු කිරීම සඳහා අපේ නායක හඳුරුවන්ට ආරාධනා කරන්න තීරණය කළා. ඒ සඳහා අපට වාසනාවකට වගේ අපි මේ අද දවසේ ඒ ඉඩ කඩ වෙන් කරගන්න හැකියාව ලැබුණා. මේ සඳහා වැඩම කළේ අපි කොච්චරවත් අපේ නායක හඳුරුවන්ගේ රූපවාහිනිය දැකලා තිබෙනවා. නමුත් බොහෝ පිරිසක් මෙතන ඉන්න සැබෑයෙන් උන්වහන්සේ දැක්කේ නැහැ. අද වාසනාවන්ත වුණා මේ පින්කම නිසා අපේ නායක හඳුරන් වහන්සේව සැබෑයෙන් දැකගෙන උන්වහන්සේගෙන් බණ ටිකක් අහන්න මේ පින්වත් සෑම දෙනාම මේ වැඩම කළ වැඩ සිටින්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත ලංකා ජාතික පිරිවෙන් උපදේශක මාතර කුරුම්බුරේ පූර්වාරාම රජමහා විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති අති ගෞරවනීය අවසරයි දනම්පාල රාහුල අපේ නායක හඳුරන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් දීලා පිළිඅර ගැනීම සිදු කරනවා. නායක හඳුරන්නේ මේ පින්කම සිදු කරන්නේ මීට මාස 3කට පමණ ඉහත මිය පරලෝ යන්ට යෙදුන රොබර්ට් මහත්මයා අපගේ ලොකු තාත්තාගේ ස්වාමි දියණිය ආදරණීය බිරිඳ භාර්යාව, ඒ වගේම මලිත් මధుසංක ප්‍රනීත් තාරක කියන දරු දෙදෙනාගේ ආදරණීය මෑණියන් අපි නොහිතපු වෙලාවක බොහොම හදිස්සිය අභාවයටපත් වුණා. ජීවිතයේ සියලු කටයුතු බෑ භාගයක් වගේ කෙටි කාලයක් තුල අවසන් වුණා. ඉතින් මේ දෙදෙනා මේ වෙලාවේ විදේශගතව ජපානයේ සිටියේ. Tamanට මෑණියන්ගේ අවසන් කටයුතු වලට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ නමුත් වුන් කරන්න පුළුවන් උපරිම ඒ දායකත්වය කළා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසාද මේ 3 මාස පින්කම ඉතාම ඉහළින් බොහොම ගෞරවනීය විදිහට මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට මේ පින්කම කරන්න මේ සියලු දෙනා සූදානම් වුණා. ඉතින් ඒ බව අපේ නායක හඳුරන්ට සිහිපත් කරමින් කාල වේලාවත් ඉක්මවා ගොස් තිබෙනවා. විශේෂ දෙයක් මතක් කරන්න අවශ්‍යයි. මේ නායක හඳුරන්ව අපිට මේ අවස්ථාවට වැඩම කරන්න ලොකු ශක්තියක් වුණා අපේ වසන්ත මහත්මයා. එතුමාගේ සම්බන්ධතාවයත් අපේ සම්බන්ධතාවයත් අනුව නායක හඳුර වැඩම කළේ. ඉතින් මේ අවස්ථාවට අපේ වැඩම කළා අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඉහළොමත්ත සද්ධර්මාරාමාධිපති කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ගාල්ලගඟ වටපත්තුවේ උපප්‍රධාන සංඝනායක අති ගෞරවනීය විචිත්‍ර භානක ඕමත්තේ සෝමානන්ද නායක හාමුදුරුවෝ උන්වහන්සේවත් මේ අවස්ථාවේ පිළිඅර ගනිමින් අපේ නායක හාමුදුරුවන්ට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා මේ ධර්ම දේශනාව සිදු කරලා දෙන හැටියට. සරණයන් පංචශීලයේ පිහිටන සම්තනක නමස්කාරය කියනවා. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि
शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समाधियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समाधियामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समाधियामि मुसावादा वीरमणि सिक्खापदं समाधियामि सुरामेरय मज्जपमा दट्ठाना वीरमणि सिक्खापदं समाधियामि साधुकिन तत्तिरुवन वंदना करमु इतिपिसो भगवारेहं सम्मा सम्बुद्ध विद्याचरण संपन्नो सुगतो लोके अनुत्तरो पुरिस धम्म सारथि सत्तादेव बुद्धो भगवति बुद्धं जीवितं शरणं गच्छामि स्वाक्खातो भगवति धम्मो सन्दिट्ठिको अकालिको ये अच्युतं वेदितव्यो विज्ञानीति धम्मं जीवितं यावनि शरणं गच्छामि सुपटिपन्नो भगवति साधक संघो उज्जुपटिपन्नो भगवति साधक संघो न्यायपटिपन्नो साधक संघो सामीचि पटिपन्नो भगवतो साधक यदिदं चत्तारि पुरुषयुगानि अट्ठ पुरुष येष भगवतो साधक आहुनीयो पाहुनीयो दक्षिणीयो अंजलि अनुत्तरं पुण्यक्षेत्रं लोकस्साति संघं जीवितं यावनिब्बानं नमस्कारमेवा बुදුරුවනට සමදා බුදුහිමි සරණ යමි නමස්කාරමේවා දම්රුවනට සමදා සදහම් සරණ නමස්කාරමේවා සංඝරුවනට සමදා මහා සංඝ නමස්කාර වේවා
නුරුවනට සමදාති සරණ සරණි සාදු समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स तस्सैवं जानतो एवं पश्यतो कामासवापि चित्तं विमुच्यते भवासवापि चित्तं विमुच्यते अविद्यासवापि चित्तं विमुच्यते विमुक्तस्मिन् विमुक्तमीति ज्ञानं होति වැඩම බදාල අපි ගොදුරු ගම්හි විහාරස්ථානයේ විහාරාධීශ්වර එවැගේම අපගේ කල්යාණ මිත්‍ර ප්‍රිය සහෝදර ප්‍රියෝමත්තේ සෝමාලෝක අතිගෞරවනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේ එවැගේම අපේ පවුලේ ගරුකටයුතු ඥාතිත්වයේ ඔබවන පින්වත් අපේ සහෝදර එවැගේම නියෝජ්‍ය විද්‍යාලයාධිපතිත්වයේ උසුලන කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත අපේ ඕමත් ජිනවංශ ගරුකටයුතු පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සත්පුරුෂ කාරුණික පින්වත් අපේ පියතුමන් ඒ වගේම පුත්වරු පවුලට බැඳුණු දරුවෝ සහෝදර ඥාති හිතයිෂී ගම්වාසී ප්‍රදේශවාසී සුපින්වත්නි තරුණ දරුවනි බෝසත් පුංචි දුවේ පුතේ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අපේ ගෘහ මන්දිරය ඉදිරිපිට ඉදි කරන ලද මේ ධර්ම මණ්ඩපයේදී දේශනා කොට විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩ හසර සැලසෙන්නේ කවර හේතුවක් මුල් කොටගෙනද යන්න ගරුකටයුතු අපේ ජිනවංශ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ තම අනුශාසනාවෙහිදී ඉතාම හොඳින් පැහැදිලිව සඳහන් කරන්නට යෙදුණා. තම ආදරණීය ඥාතිවරිය ඒ වගේම මේ ගුණබර මෙතිදුන්ගේ ස්වාමි දුවනියට මෑණියන් වහන්සේට පින් දෙන්න කියන කාරණා. ඒ වගේම ඊටාම ආදරයෙන් ගෞරවයෙන් ඔබ සැම වෙනුවෙන් අපවද තමන්ගේ කමින් පිළිගන්නට චේතුණා. දුවේ පුතේ මව්පියනි
මරණය දරුවනි සුවිශේෂී එකක් නෙවෙයි. මරණය අපි දුකට බඳුන් කරගත්තට දුක් විය යුතු එකකුත් නෙවෙයි. අපි තාම හොඳින් දන්නවා මරණයට හේතුව ඉපදීම බව. වෙන කිසිදු හේතුකාරකයක් නැහැ. ඒවා අපි මවා ගන්නා, හිතා ගන්නා දේවල්. එක්ක වෛද්‍යවරයෙක්, මරණ පරීක්ෂකවරයෙක් නැත්නම් අපිට දැනෙන විදිහට අපි හේතුවක් සඳහන් කරනවා. නමුත් ඒක හේතුවකට නිසා නොවේ. මරණයට පත්වන්නේ කුමක් නිසාද? අපි ඉපදීම නිසා. එතකොට අනිකුත් සියල්ලත් එහෙමයි. ලෙඩවීම, වයසට යෑම, අපේ ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් එකතු වීම, ප්‍රාර්ථනා කරන දේ නොලැබීම, මේ ඔක්කොම මගේ පින්වත් දරුවෝනි අපි ඉපදෙන නිසා ලැබෙන දේවල්. ඒතර ඒකට තරහ, ක්‍රෝධයක්, වෙනත් ආකාරයක පිනට බාධා වෙන සිතුවිල්ල ඇති කර ගැනීමෙන් පළක් නැහැ. සාමාන්‍ය මරණයකදී ප්‍රධාන වචන 4ක් අපිට වේග හැටියට එනවා. ඒවට කියන්නේ විශාල මහ විදුලි වගේ බලවේගයකට වඩා මේ වේගයන් වැඩි. හැබැයි ඒක අපි පාලනය කරාම සංවේගයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ සංවේගය ඇති කරගන්නේ ප්‍රඥාවත් එක්ක. නැත්නම් දුවේපතේ වචන 4ක් අපි කියනවා ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස කියලා. මේ වචන 4. එතකොට මරණයක් එක්ක අම්මා තාත්තා, ස්වාමි දියණිය, පුරුෂයා, දරුමල්ලෝ, ආච්චි සීයලා කවරෙක් අභාවයටපත් උනත් අපේ හිතට එන්නේ ඔය ටික. ඒතර ශෝකයක් ඇති වුණාම ශෝකේ ස්වභාවය ගින්දර ඒ ඉන්ධනයකට වඩා බලගතුයි. ශෝකය කියන එක. ඉන්ධනයක් දරුවෝ දන්නවා යම් කිසි ශක්තියක් ඇති කිරීමට අපිට හේතු වෙනවා. අපි සාමාන්‍යයෙන් ගින්දර කියලා ගත්තම දහනය කරනවා. ඒකෙන් විවිධ දේ අපි කරගන්නවා. ඒ වගේ මේ ශෝකය කියන එකවම අපිව පුච්චනවා. ඒක කවර ආකාරයකින් ශෝකයක් ආවත් අපිට තියෙන ධනයක් නැති වෙලා, දේපලක් නැති වෙලා, එහෙම නැත්නම් මේ කාය ශක්තිය පුච්චලකාරක සත්‍යය දැන් චූටි දරුවෙකුට ගෙදර ඉන්න පූස්පැටියෙක්, බලුපැටියෙක් නැතිවීම ලොකු ශෝකයක්. සමහරවිට දවස් ගානක් නොකා නොබී ඉන්නවා. අම්මා තාත්තා හොරට හරි ගෙනිහිල්ලා ඒ සත්තු කොහෙට හරි දැම්මොත් දරුවන්ට ඒක දරා ගන්න බෑ. එයාලගේ ප්‍රමාණයේ හැටියට එයාලට ලොකු ශෝකයක්. ගේ වටේ කරකැවිලා කීප විටක් අම්මා නොපෙනෙන්න කඩපිලකට හරි ගියොත් ඒ ඩිංගට එයාට ඒ වේගය ඇති කරනවා. ඒ වගේ අපිට මහ ගින්නක් ඇති කරන දෙයක්. එමනම් ශෝකය බුදුදහමට විරුද්ධයි. බෞද්ධ උවසුවන් ශෝකය පිළිගන්න පිරිසක් නෙවෙයි. හේතුව අපි නිතරම මම කෙටි කරලා පුතලා දන්න ධර්මයක් හැටියට මම කතා කරන්නේ. අපි හැම වෙලෙම බණ අහන ඇත්තෝ. ඒ බණේදී ඉගෙන ගන්න දෙයක් තියෙනවා වැඩිහිටියනේ මරණය කියන්නේ අසුබ දෙයක් නෙවෙයි කියලා. මරණය අසුබ භාවනාවට අපි ඇතුළත් කරගෙන අසුබ භාවනාව වෙනම අපිට තියෙනවා බලන්න. මේක අනුස්සතිය මරණනුස්සති. එතකොට එය අනුස්සනේ අපි ස්මරණය කරන්නේ අපි එමෙන්නත සිහි කරන්නේ අපේ ජීවිත දියුණු කරගන්න. ඒ කියන්නේ මැරෙනවා කියලා හිතන කෙනා තමයි දියුණු වෙන්නේ. මැරෙන්නේ දැන් මගේ මව්පියෝ ඕකේ වැඩිහිටියෝ අපි දරුවෝ වෙන පැත්තක් කතා කරන්නේ තරණ පුතා දුව. සමහරකට අපි කියනවා මිනිස්සු දියුණු වෙලා යුතුයකම් එහෙම ඉෂ්ට කරන්නේ නැත්නම් අපි කියනවා ඒ මිනිස්සු මැරෙන්නේ නැද්ද කොහෙද කියලා. නේද? කොච්චර හරි ගොඩ ගහ ගන්නවා
අම්මා අප්පච්චිට සලකන්නේ නේද ඒකට දෙන්නේ ගමකට පිටියකට දිනුවක් කරන්නේ පන්සලක වැඩක් කරන්නේ එතකොට අපි කියනවා උන්ට කොච්චර තිබ්බත් වැඩක් නෑ මැරෙන්නේ නැති උන්දලද කොහෙද කියලා කියනවා එතකොට මැරෙන මිනිස්සුන්ගේ ස්වභාවය ඊට වඩා යන තැනට යමක් එකතු කරගන්නවා යන තැනට එකතු කරගන්නේ අනිත් එක අදනේ අදම කරනවා ඉගෙන ගන්න මගේ පුතා දුව වැඩ කල් දාන්නේ පාඩම් කරන එක එක්සෑම් අන්තිම මොහොතේ තියලා කරන එක පිළිසක් නෙමෙයි. අද විෂය අද කරන පාඩම අදම ඉවර කරනවා. අද දීලා තියෙන මොකක් හරි assignment මේක අදම පැවරුම අදම ඒකේ ලියලා ඉවර කරනවා. අද මේව සාකච්ඡා කරනවා. දැන් මගේ අම්මලා මැරෙනවා කියලා හිතන අම්මා කුස්සියේ රැට කුණු ටික ඉතුරු කරන්නේ. ඉඳුල් පිටන් තියලා තියන්නේ. දැන් සමහර කෙනාට මහ ලොකු දෙයක් ඉතුරු වෙලා නැහැ උනාට චුට්ටක් තින උදේට කන්න පුළුවන්. අරක අරගෙන භාජනයකට දාලා ෆ්‍රිජ් එකේ හැරි දාලා හට්ටි ටික හොදන්නේ හෙට උදේටම කරලා දාන්න දැන් වෙලාවක් නැහැ. කියනවා මේ පැත්තේ මම දොඩම් පහලේ වගේ කියන්නේ මේ ෂෝක් අපේ අම්මලා ටික මොන දැක්කම් පේනවා. ඒ නිසා මේ අපි එහෙම කල් දානවා නම් අන්න මෙරෙන්නේ නැති ඇත්තෝ. ඒ කියන්නේ හෙට උදේට කරන්න ද්වේපතේ අපි මැරෙන්නේ අවස්ථා දෙකකදී. එහෙම නැතුව අපි මැරෙන්නේ. ඒ අවස්ථා දෙකෙන් තොරව මැරෙනවා නම් කවුරු හරි මෙතන එහෙම කෙනෙක් ඉන්නවනම් අතීසුවට කැමෙන් කමක් නැහැ. මගේ හාමුදුරනේ මම මැරෙන්න ඔය අවස්ථා දෙකේදී නෙමෙයි කියලා. මොකද අවස්ථා දෙක එක නින්දට ගියාට පස්සේ නින්දෙන් නැගිටින්න පෙර අපි නිදාගත්තොත් අනිවාර්යයෙන්ම අපි මැරෙන්න පුළුවන් නින්දේ දිම. එහෙම නැත්නම් මැරෙන්නේ නැගිට්ටට පස්සේ නින්දට යන්නට පෙර. දැන් ওই දෙකෙන් තරව මැරෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මෙතන? නෑ. නෝ දෙකෙන් තමයි මැරෙන්නේ. එනිසා බලන්න ස්වාමීන් වහන්සේට බොහොම ලස්සන අවවාදයක් බුදුහාමුදුරන්ගේ තියෙනවා. පුංචි හාමුදුරුවෝ හදනකොට මගේ පුතාලා දුරටත් ඒක වැදගත්. ඒ තමයි අපි නින්දට යනකොට ඇඳ පැදුර ඒ බෙඩ්ෂීට් එක ඒවා හරියට පිරිසිදුව හදා ගන්න ඕනේ. කොට්ටේ හරියට තියා ගන්න ඕනේ. වාමාවෘතව දක්ෂිනාවෘතව ඇලයකට හැරෙන්න ඕනේ. උඩු බැලියන් අතර ඉන්නේ නැහැ බලයට කරගන්න. මල පෙරීතියක් පොළවේ ගැහුවා වගේ මලමිනියක් තිබ්බා වගේ නේද? එම්ම නෑ. අපි අංශයකට හැරෙලා සිහිබුද්ධියෙන් අපි මේ බුද්ධ ගැනීම කරනවා. හොඳට රෙදි පොරවගෙන. දැන් සමහරක් ඇත්තෝ හිතනවා නිදා ගන්නවා කියන එකට ඇඳුම් නේද? ඒව පොරවන්න ඕනේ. එහෙම කියලා හොඳට දැන් ස්වාමීන් වහන්සේ නම වුණාම අපි හොඳට සිවුර පොරවගෙන සැතපෙයි. දැන් බැරදිලාමත් එම නින්දේදී මපත් වෙලා හිටියෝ නේද? මේ මාධ්‍ය කණ්ඩායම් ඇවිල්ලා ජනේලින් හරි යල්ලනවා අර කැමරාව. නේද? එතකොට කොහොමද නිකන් එහෙම සිවුරු නැතුව එහෙම අපි ඔය බැටිලා හිටියොත් අන්න රටට දෙසුවට බැටිලා හිටපු හැටි. කියන්නේ එහෙම වෙන්නේ නැහැ කවදාවත්. පුංචි හාමුදුරුවෝපම පිළිවෙලකට. ඒකයි මගේ දෝලන්ට පුතාලට පිළිවෙලක් වන්නේ. දැන් සමහර එතකොට අපි නිින්දෙන් නැගිට්ටම ඇඳ හරියට හදනවා. දැන් මම ඊයේ රාත්‍රී සැතපිච්ච තැන මගේ පින්නත දැන් අදරේ මං සැතපෙන්නේ. ඒක දැන් මම දන්නවා. ඒ වගේම මම උදේ නැගිටිනකොට ඒක මම නොදැන ඉන්නේ සමහරක් වෙලාවට. මම කොහෙද ඉන්නේ කියලා. ආයෙත් දෙන්න ඒයිද. හැබැයි මම එතනින් නැගිට්ටම මට තියෙන අනුශාසනාව මගේ හඳුරුන් තියෙන අනුශාසනාව තමයි අපි ඇඳ පිළිවෙලට හදන්න ඕනේ. බෙඩ්ෂීට් හදලා ඒ තියෙන මොන හරි තියෙන ඒවා සකස් කරලා කොට්ට ටික හදලා ඒව පිළිවෙලක් කරනවා. ඇයි අද මම ආයෙත් මෙතෙන්ට නොෙන්න පුළුවන්. ඒ වෙන තැනක ඉන්නවා කියන එක නෙවෙයි සමහරක් වෙලට අපවත් වෙන්න පුළුවන්. හැබැයි අදරයට නිදා ගන්න කෙනෙකුට ඒකයි තියෙන්න ඕනේ පිළිසිදුව. බැනුම් අහන්නේ නැතුව. නැත්නම් අර අදරයට නිදා ගන්න ඉන්න මනුස්සයා බණේ මේ පුතිය පුතේ හැටි. නේ? and the CC කට. කොට්ටමෙට CC කට. මතුරුද ලකුණුද නැහැ. කෙනෙමයි. එනේ ඒක පිළිවෙලක් කරන්න ඕනේ. දැන් බලන්න පුතාලා දුවලා කොහොමද නිින්දට යන්නේ කියලා සමහරකට පිළිවෙලකට පුදිනවා. නේ? හැබැයි උදේ නැගිටලා බලනකොට
ඔළුව තියපු තැන කකුල් දෙක තියෙන්නේ. කොට්ටේ උඩ කකුල් දෙක. අනිත් පැත්තටම කරකැවිලා. සමහර කෙනාට ඇඳ උඩ හිටපු ඇත්තෝ ඇඳ යට. ඒකට නම් හේතු තියෙනවා ගොඩක්. එකක් තමයි රැට දත් මදින්න නැතුව නිදා ගන්න එක. අම්මලා කවුවනවා ජාඩී කියලා මම දැක්කේනකොට ගහලා තියෙන බෝඩ් එකේ නේද? ඔය තියෙන උඹලා කඩ ආරෝ මේව දාලා පාල් මැස්සෝ ඔය කවුවනවා කවුවලෙල්ල ගතකට මදින්නේ එම්ම බුදියනවා. නිදාගත්තම දැන් අපේ දරුවෝ දන්නවා නෑ අපි මැරුණම ගිහින් දාන්නේ කනත්. හැබැයි මාළු ආදී සත්තු මැරුණම ගිහින් දාන්නේ අපේ බඩේ. බඩ කනත්තක් නම් ඒ කනත්තේ ඉන්නේ කවුද? හොල්මා. යක්කෝ සීරියා කම්මන්යා කල්ලුයා මාසෝනා. දැන් මේගොල්ලෝ තනියෙන් ඉන්නේ බයයි බලාගෙන නැහැ ගෙවල් වල තමන්ගේ බඩෙන් මෙන්නේ කට්ටිය. දැන් මේක එනවා අර දත්තස්සේ තියෙන පුඩුටු කෑලි අහුල ගන්න. නේ? එතකොට ලොකු එකෙක් කෙනකොට අර පොඩි බලු කුක්කෝ ඒක අරගෙන වෙන කොහේ හරි දුවනවා වගේ ඒ පොඩි යක්කෝ ඇඳ යට තරන් යන ඕගොල්ලෝ. ඒ උන් දන්න එකක් ආපහු උඩින් තියෙන යන. ඒ නිසා හොඳට ඉතිවිසෝ ගාතාව කියලා බුදුන් මැදලා දතකට මැදලා පෙරේත පැටව වගේ නේදෝ බුදියන්න ඕන. නැත්තම් නින්දට ගියාම දයන්න ගහ ගන්නවා දිකට ළඟටම කකුල් දෙක ගන්නවා. නැත්නම් හතර මාරියාවට අතපය වීසි කරනවා. නේ සමහරක් වෙලාවට නින්දිනුත් නැගිටලා පා පහරක් දීලා පාපන්දු ගන්නවා. උදේ නැගිට්ටම තමයි දන්නේ ඇඟිලි පහම උලුක්කු වෙලා. බිත්තියේ වැටිලා. නවන කළ නැගිටලා දක්කුරු කාලා ඔළුවත් කාලා ආපහු වැටිලා මොනවද කියලා බුදියන. බලන්න ඇයි බුදුන් වෙන්නේ නැහැ. අවස පාන තිබ්බේ නැහැ. මල් පාන් පූජා කරේ නැහැ. මල් ටිකක් නෙළුවේ නැහැ. හිත සංසුන්නේ විනාඩි 5ක්වත් භාවනා කරේ නැහැ නිදා ගන්න ඉස්සෙල්ලා. ඔය වෛරයෙන් ක්‍රෝධයෙන් දමාලේ වෙච්චේවත් එක වැටෙන්නේ පුතේ. එතකොට Tamange හිත අප්‍රසන්නයි. දැන් එහෙම දරුවා ඉස්කෝලේ ගියා සමහරකට ගණන් හදන් ගිහින් ගුටි කනවා. සමහරක් බබාලා ඉන්නවා ගණන් හදලත් නැහැ. ඒ උනාට ගුටි කන්නේ නැහැ. ඇයි බුදුන් වැදලා? හරියටම ටීචර් පොත ළඟට එනකොටම බෙල් එක ගහනවා. ටන් ටන්. නේද? දැන් එහෙම කියලා බුදුන් වැදලා වැඩ නොකර යන්න එපා. මම මේ පෙන්නන්නේ දැන් විතක ඔබට ඒ පහසුව ලැබෙනවා පුතේ. ඔබගේ හිත පිරිසුදු නම් හිත හොඳ නම්. ඒ නිසා තමයි මේ කාරණා මගේ පින්වත මේ උතුම් පින්කම් තුළ අපි ශෝකය දුරු කරගන්න ඕනේ. දැන් පුතාලා අම්මාගේ අවසාන කටයුතු වලට අපට සහභාගී වන්නට නොහැකි විය කියලා. ඒක හිතන්න එපා. ඒක අවශ්‍ය නැහැ. සුනාමි ජලකඳට අහුවෙච්ච කී දෙනෙක්ට නම් අපි අවසාන කටයුතු වලට සම්බන්ධ වුණා? සමහරකට ඥාති වර්ගයා කවුරුත් නැහැ. පිටස්තර ඇත්තු තමයි. ඔය අපි පෙරහැර අපි බන්දේ හැපත් කොටස් හික්කඩුවෙන් එහාට අපි බලන්න බැකෝ යන්ත්‍ර ගෙනල්ලා බලි පාලවල් හාරලා අපි ඉටිරෙදි දාලා අලුහුණු දාලා මිනි තැම්පත් කරලා ආයෙත් පොඩිමක් ඉටිරෙදි දාලා අලුහුණු දාලා මිනි තියලා තමයි වැහුවේ. ඒ අවස්ථාවට සහභාගී. සමහරට අපි අපේ කවුරු නැතත් අපි පන්ස්කූලේ දුන්නේ මගේ පින්වත්. ඒතර එහෙම වුණා. එහෙම එකක් නැහැ. අපි කල යුතු දේ කරනවා. දැන් සමහරක් තැන්වල පවුල සමහරක් කියලාවට මේ අපි හිතනවා අපිට ළඟ ඉන්න බැරි වුණා. ළඟ ඉඳලා මේ සැලකුවේ අරගොල්ලෝ මම ගියාමත් සමහරක් කියලාවට ඇත්තු කියනවා හම්දුරණි අපි ගැන නොකියුවත් කමන්නේ අපි ලොකු අඩම් කරගෙන හිටියේ යා තමක්. කියනවා මම එතකොට කියන්නෙම නෑ මේ මිනිස්සයා ගැන. ඒ කියන්නෙම නැත්තේ වෙන හේතුවක් නෙවෙයි එයා තරම් පින් කරගත්ත කෙනෙක් වෙන ඇත්තේ නෑ. එයාගෙන මොකටද කියන්නේ? අපි කරා නම් ඒක අමුතුවෙන් කියන්න ඕන එක නෙවෙයි මගේ පින්වද. දැන් සමහර කෙනාවට එහෙම gedara හිටුපෙත්තෝ අඬනවා. ඔය මලමිනිය උස්සනකොට ඒ අඬනවා බුදු අම්මේ දැන් ඔයාට මං කාටද කවන්නේ? දැන් මං කාවද නාවන්නේ? දැන් මං කාගේද රෙදි හොදන්නේ කියලා අඬනවා. ඒ අර ඔක්කොටම කියනවා මං තමයි කරේ. ඒ අරකින් කියන්නේ මම කැව්වා මම රෙදි එදුවා මම නෑව්වා මම බෙහෙත් පෙව්වා එහෙම කියලා. හැබැයි අර බෙහෙත් එවපු කට්ටිය ඉන්නව මොකක්වත් කියන්නේ. බෙහෙත් ගන්න කියලා සල්ලි උපු කට්ටිය ඉන්නව මෙලෝ වැඩිල්ලක් නෑ. කෑම දෙන්න කියලා ඉවරලා සල්ලි උපුවා ඉන්නව කිසිම වැඩිල්ලක් නෑ. ওই ටික කරන්න අපි දෙඤ්ඤම් කියලා එවපුවා ඉන්නව මෙලෝ වැඩිල්ලක් නෑ. අර ළඟ ඉඳලා කොරුපුවයි විලාප තියෙනවා. දැන් මම දන්නවා ඒකට මේ පැත්තේ නෙමෙයි දොඩම් පහල
ඉන්නවද දන්නේ කට්ටිය. මම කියන්නේ මගේ පින්නත් පුතේ දුවේ කරා නම් මේක මහලු එක හිතන් දෙන්නේ ඒක තමයි හිතේ සැනසෙල්ල. අපි දන්නවා අපි මොකද කෙනෙකුට ළඟව ඉන්න පුළුවන් කෙනෙකුට දුරස්තව ඉන්න පුළුවන්. ඒ දෙකම සමානයි. ළඟ ඉඳලා කරන එකත් අර දුර ඉඳලා ඒ සම්පාදනයත් එක සමානයි. ඔබ හිත බලවා. ඔබ කල යුතු දේ කරලා තියෙනවා. නොකරන අන්නේත් දුර්වලයි. ඒ අය අඬන්න ඕනේ මගේ පුතේ. සමහරක් වෙලාවට අඬන අය නොකරපු අය. ඒගොල්ලන්ට දුක වැඩි. ඒ අය අඬන්න ඕනේ. අඬන්න ඕනේ ඇයි? අම්මා අප්පච්චිලා සුජීවත්ව සිටිද්දි ඒ පින්කෙත් වලින් ප්‍රයෝජන ගන්නට තරම් ඒ අය අපොහොසත් වීම. ඒ අය හරි දුප්පත්. ඒගොල්ලන්ගේ මනස දුප්පත්. පුංචි පුතා දෝනි අම්මා තාත්තා කියන්නේ පින්කෙත්. ආර්යෝ මහා සංඝ රත්නය ඒ මහා පුණ්‍ය ක්ෂේත්‍රයේ වගේ අම්මා තාත්තත් එතෙන්ට ඉන්නවා. ඒ නිසා මව්පියෝ ඉද්දි කටයුතු කරන්න පුතේ අපි සලකන්නට ඕනේ ඇරිච්ච ඇස්වලට. වැහිච්ච ඇස්වලට පින්කම් කරන්න ඕනේ. වැහිච්ච ඇස්වලට සලකල වැඩක් නෑ. ඇරිච්ච ඇස් තියෙන කාලේ අපි හොඳ සැලකිලි කටයුතු කරමු. දැන් මේ සැලකිලිනේ මේක පින්කම්. දැන් සමහරක් ඇත්තෝ කියනවා ඉද්දි කරේ නෑ ඔන්න මෙරුණම බලන්න රටටම පරකාසී මෙහිම මහා ලොකුවට කරනවා කියලා. හරි වැරදි මේ වචන. ඔබ අතීතයේ තිබුණ අපිව වෙනස් කළා මේ දේශනවලින්. එම කියන්න එපා කියලා. නැත්තම් බෙර ඩවුලක් ගැහුවේ නේ. ලයිට් ටිකක් දැම්මේ නේ. පහනක් පත්තු කරේ නේ. ධර්මාසනයක් මේ වගේ පිළියෙල කරේ නේ. ඔබ දන්නවා ඔබ ඔය පෞගී සමයන් මේ ගම්බිම්බල මෙත්නෙත් පාමුල කියලා එහෙම නේද? මේ ජපානයේ ඉඳන් පවා කොරියාවේ ඉඳන් පවා පේ අය ඇහුවා. ඒව හරහා නැමත මේ සමාජගත කළා බණපොළ කියන එක ලස්සනට තියෙන්න ඕන. මේ වගේ සරසන්නට ඕන. පෝරුවක් හදනවා නම් විනාඩි කිහිපයකට අර ගිහි දෙන්නෙක් තියන්න නේද? සියල්ල වියදම් කරලා ඇයි බැරි ධර්මාශනය උසුසුන් අසුන් කරලා හදන්න. මේ වෙල්ලුම් කරා වසර 15කට 20කට උඩදී ඒවයි ප්‍රතිඵල මේ ඇවිල්ලා තියෙනවා. අනේ එන අපි හිතමු නොසලකුවා කියලා කෙනෙකුට ජීවත්ව සිටින්නේ. හැබැයි මරුණට පස්සේ පින්කම් කරන්න එපාද කියලා කියන්නේ. පින්කම් කරන්න එපා. ඒක කල යුතුයි. ඒකයි මම කිව්වේ ඇරිච්ච ඇස්වලට සැලකිලි ප්‍රතිදුවේ. ඒක උපරිමයෙන් කරනවා. ඒ වගේම වැහුණු ඇස්වලට මේ වගේ පින්කම් අනිත් අයට ආදර්ශමත් වෙන්න. තව අයගේ ශ්‍රද්ධාව පිළී යන්න. එනිසා පින්බර මෑණියන් වහන්සේ වෙනුවෙන් ශෝකයක් තියාගන්න එපා. පුතේ එතකොට මෙතන පින උපදින්නේ නෑ. ශෝකයේ දරහා සමානයි. හාල් ටික වතුර දාලා ලිපේ තිබ්බම ලිපට අපි දර දානවා. ඒ වගේ දර ගේන ඔය මලගෙවල් වලට සමහරක් වෙලාවට අවුරුදු 15කින් 20කින් ගෙවල් පැත්තේ ආපු නැති ඇත්තෝ ඥාතීන් ඉන්නවා. කෙනෙක් මැරුණම එනවා මරණය ආරංචි වෙලා. අර කියනවානේ මොනවද මගුලටයි හත්පලාමටයි කියලා නේද? මේ තුලාවට ඉල ඉන්ඩෝනි කියලා. ඒක දැනගෙන එනවා. එනකොට සමහරක් වෙලාවට හන්දි අවිත්තාව හරියට බැහැලි විරෙලා අඬා එන්නේ. බුදු නැන්දේ මැරුණදෝ බුදු අක්කේ ඔයා විතරයි මට හිටියේ කියලා ඕම අඬා එන්නේ. මේ මෙහෙවන මේ ඉඳන් බලේවා. ඒ හිම අඬනවා. ඉතින් ගෙදර මිනිස්සු බලනවා දෙයියනේ අර මේ අවුරුදු ගානකට පස්සේ ආපවලුද ඕම බලන්නේ අපි හැමදාම ළඟ හිටපු කොහොමද අඬන්නේ පාට. ඒගොල්ලොත් පටන් ගන්නවා. මම ළඟදී පොළොන්නරුවේ ගිහින් ඉවරලා ඉස්කෝලේ මහත්තයෙක් ගෙදර මේ සියඹලා ගහකට පුටුවක් තියාගෙන කල්ලතෝ ගිහලා වාඩිලා බලන් හිටියා. ඒ ගෙදර ලොකු අක්කා මාර ඇඬිල්ලක් අඬන්නේ. එයා දකින එනකොට ඉස්සරහට දුවනවා. බුදු ඉස්කෝලේ මහත්තයෝ එයා දැන්ද ඉන්නේ ඔයත් එක්කම ඉස්කෝලේ ගියා නේද අපේ තාත්තා කියලා මේ මනුස්සයා අඬනවා. ඔයා නම් තාම ඉන්නවා තාත්තා ගියා කියලා. බලන්න. එතකොට බත් බෙදන්න ගිහින් පිඟාන හොදාගෙන හිටියේ. මෙන්න ඊට පස්සේ විල බත් බෙදා ගන්නවා. ඒ ඇස්සේ නැන්ද කෙනෙක් එනවා දැකලා නැන්දේ ඔයා බාල නංගි තාත්තගේ ඔයා ඉන්නවා තාත්තා ගියා කියලා අඬලා ඉන්න දැන් වෑංජන බෙදා ගන්නවා මිනිස්සයා. මාරෙන්ඩිල්ලක් එක. ඉතින් මේ මොකක්ද මේ කාට මේ පුතේ එහෙම අඬන්න ඕනේ කියලා එකක් නේ. පරිදේව දැන් සමහරක් ලේලිලා අඬන්නේ බණී කියලා. ඕ නෝන සහෝදරියෝ එමි ඉන්නවනේ. එංගලෙද නෑ නැහිතයි මට දුකක් නැහැ කියන. ඉතින් අර ගෙදර ඉන්න ලේලි හොඳට බණ්ඩනවා.
නැතර නෑන බානි සම්බන්ධි වාරේ මරගෙන හොඳ පිඟන් 12ක් තිබ්බ ඒක තංගලද කොහෙද? ඔව් බාලකෙල් හැටියට මට තියෙන්න ඕනේ ඒවා. ඉත වෙලාවට කෙල්ලෙක් නැන්ද? ඒ නිසා අපේ සමාජවල ඒව තමයි තියෙන්නේ. මගේ මෙන්නද. ඉතින් ඒ නිසා අර ආණ්ඩන. ඒ ඇඬුවේ නැතුනම බයිනෝ. අර කිසි දුකක් නැහැ. දැන් අක්කයි නංගී ඉඳලා සමහරකට අක්කට ආණ්ඩා ඉන්න වෙලාවක් නෑ. ඒ කෙල්ල වැඩ. එන අයට ආයුබෝවන් කියනවා තේරෙනවා කියලා. නංගි අර නෑදෑයෝ එකතු කරලා මේ එකතු වෙලා පුටුවක් තියලා වාඩි කරලා පෙට්ටිය ළඟින් ලේසුකුත් දීලා නංගි ආණ්ඩා ඉන්නවා. ඉතින් එන්න ඔක්කොම කියන්නේ බාන කෙල්ලට තමයි දුක. අනේ පව්. ඉතින් ලොකු කෙල්ලට පුළුවන් ආණ්ඩා ඉන්න. එමෙ හිටියොත් එහෙම කවුද මේව කරන්නේ? ඒ යන්නේ පදත් හදනවා. මේ අර තොරන් ගහන කොල්ල කට්ටියක් ඇවිල්ලා කවුද මන් දන්නේ. ලොකු එකීගේ කෙනත් ඇතියොත් බලන්නකො. දොඩම් පාඩ තාත්ත. ඒ නිසා මේ මල්ල ගෙදරක ලේසි නෑමද? හැම විටකම ඇති කරනවා ප්‍රශ්න. ඒ නිසා ඇඳීම පළක් නෑ. අර ආම්දුරු කියන්නේ නේද? අඬනව නම් අපි අඬනවා. අපේ දායකයා වෙනුවෙන්. නැවත පණ එනවා. නෙමෙයි පුතේ. අපි හොඳට ශක්තිමත්ව එතෙන්ට මුහුණ දෙනවා. මේ ඒක මෝඩකම ඇඳීම. හැබැයි මිනිමයි දුකක් තියෙනවා නම් පුතාලට ශෝකයක් තියෙනවා නම් යන්න මුල්ලකට දොරක් වහගන්න කාමරයක ගිහලා හොඳටම අඬන්න. හොඳටම අඬන්න. ඒක පිට කරන්න. ඒක පිට කරන්න ඕනේ. කඳුළු තියෙන්නේ කුණු ටික යන්නේ ඇසේට තමයි ආරක්ෂා කරන්න සහ දුක පිට කරන්න. එහෙම නැති වුණොත් පුතා භයානක දේ වෙනවා. සමහරට උගුරේ හඬ නැති වෙනවා. අපේ රටේ ප්‍රබල ගායිකාවක් අපේ මේ දුල පුතාලා දන්නවා නම කියෝ සුජාතා අත්තනායක. එතුමියගේ පුතා හමුදාවේ ඉඳලා මුල්ම යුගයේ මරණයටපත් වුණා. එතුමිය කැලණියේ. ඒ අම්මා ඇඬුවේනේ. තද කරගෙන හිටියා. ශක්තිමත්ව වැඩ කළා. හැබැයි ඒක යන්නේ උගුරට බලපෑව හඬ නැති වුණා. ඒ නිසා දුකක් තියන් ඉන්න ඕනේ නැහැ. ඒක අර එක එක්කෙනා එනකොට ඇඬීම නෙමෙයි. ගියා පැත්තකට ගියා. ඒක ඉවර කරා. ඇවිල්ලින්න බැරි ටික කළා. එනිසා මේ රත්තරන් දරුවෝ සමහරක් වෙලාවට ඒ අවසාන කටයුතු දිහා ස්කයිප් තාක්ෂණයෙන් හරි වෙනත් විදියකින් හරි බලමින් දකිමින් තමන් මුල්ලක් අල්ලන් හොඳට අඬලා ඒක කරලා නමුත් පන්සලට ගිහිල්ලා විහාරස්ථාන වලට ගිහිල්ලා ඒ තැන්වල පාංශු කූල දීලා ඒ තැන්වල ගෙදරදී ළඟ ඉන්නවා වගේ ඒ කටයුතු කරලා හැමදේම කරලා තමන්ගේ හිත හදාගත්තා. ඒ නිසා හරියට දර ටික දාලා පුතේ හාල් ටික තැම්බෙනවා වගේ තමයි අර තැම්බුනාම කැඳ ටික උතුරලා යනවා නම් අන්න ඒකට කියනවා පරිදේවය කියලා. අර ගින්න නිසා ඒ නිසා වටේ පිටේ අය කියනීම ශෝකය උපදවනවා. දැන් මේ මලගයක් වෙලා සමහරක් වෙලාවට දරුවෝ මරණයෙන් පස්සේ මේ 3 මාසෙට වගේ ආවත් එහෙම අර වටෙන් ඇවිල්ලා නෑදෑයෝ එහෙම ඉන්නවනම් කිව්වොත් එහෙම අනේ පුතේ ඔහෙලට එන්න බැරි වුණා නේ. ඔන්න නැතෙන් අපි අඬන්න ගන්නවා. අපි දෙයින්සු වැදලා කඳුළු පියදා. ආවල් දීකට යෝග කියන්නේ. මේ මොන්නේ? ඒ අර බලනවා මේ ජපානයේ පැත්තට ළමයා ආව ගන්න පුළුවන්ද කියලා. මොන්නේ? දැන් මේ හිතෝඩියෝනේ මම මේ දරම්පාලේ යෝගින්නේ. මගේ මලයක් තේිනේ ඉන්නේ මේගොල්ලෝ සමහරක් හිට දන්නවා දසුන්න. තවමල කවුරුද දැන් ඔක්කොම මට හරියට හේතු උදව් කරා කියලා. ඉතින් ඒ නිසා ඒක අපේ හිතේ. ඉතින් ඒ මොන්නේ දැන් සමහරක් අයිලෝ මේ ගෙදර රෑ ප්‍රශ්න රණ්ඩු අපිටත් ඇහුණා. පිටිපොට්ටිය පොළව ගන්නවා, බත් මුට්ටිය පොළවේ ගන්නවා, ඌ දිනනවා, කෑ ගහනවා. මෙන්න උදේ ඇවිල්ලා තට්ටු කරලා නංගියේ උඹලට ඇහුණයි. ඊයේ අපේ ගෙදර සද්දේ සෝමදාසය බීලාවනේ. දැන් මේ ඔක්කොම ඉස්සරේ කියලා හිත අපේ උදේ පාන්දරම මනසකම. කාසෙරල ගින තීරණ ගිනි කුරක් දියන්නු. ඕලිම පත්තු කරගන්න විදියක් නැහැ. අද්දේ කියන්නේ ගිනි කුර ඉස්සෙල්ලා මිල්ලුවා නම් ඉවරයි. මනස විනාශ කරන්නේ නැතු. ඔය සමහරක් නැන්දලේම ඉන්නවා ඇවිල්ලා ගොඩ වෙල අනේ අම්මී අක්කා හිටියනම් ලයිට් දාන්න ඕනත් නැහැ. හරි එළියයි. තේ එකක් බීලා යන්නේ නැතුවම බෑ බේරෙන්න. අනේ මොන හරි තියනවා නම් කණ්ඩ දෙනවා. මේ ඔක්කොම ටික කියලා කියන අපේ හිත කාලා කියන කෙල්ලෙක් පුතේ තියනවා නම් පොල් බෑයක් තියන්නු. ඔව් පොල් සම්බෝලයක් කතා වෙන පාම් භාගයක් එනවලු. අද්දෙහිදී පොල් බෑ ඉස්සෙල්ලා ඉල්ලන්නකෝ. මේ මනස විනාශ කරන්නේ නැතුව. අන්න ශෝකේ උපදවන තැන් කිසිවෙක් මේව කතා කරන්න එපා. බොරු කරන්න එපා. මගේ පින්වත් දරුවවත් මේව එපා. ඔය පොඩි ළමයි තෝර හුරු වෙලා ඉන්න බොරුට හොටු හුරවුර.
එහෙමනේ. අපි හිත අපි හැම වෙලෙම මේ බනහල් අපි දන්නවා මැරෙනවා කියන්නේ. ඒ නිසා තමයි මැරෙන අය හැටියට අපි වැඩ කල් දාන්න නැතුව පන්තියේ පන් වැඩ ටික එදිනෙදා කරගෙන පුතේ කොහොම හරි මේ වර්ෂයේදීම විභාගය කරගෙන අපි උසස් පෙළ සාමාන්‍ය පෙළ කල් දාන්නේ ටියුෂන් කරුණේ හරියට අපිට මේ මොන ඒ ටික වැඩ විෂය ටික වැඩ ටික කරුන්නේ කියලා එහෙම අපි කල් දාන්නේ අම්මලා කියනෝ කෙල්ලට සෙනසුරා ලැබලා තියෙන්නේ මේ පාර විභාග ලියුවොත් හොඳ නැහැ ලබන අවුරුද්දේ කරන්නේ උසස් පෙළ මොන හෙන උරාද පුතේ ලබන අවුරුද්දේ කරන එකක් නැහැ මේ මොහොතේ කරන්න ඕන අන්නේ අදිෂ්ඨානය අපේ රත්තරන් අම්මල තුල තිබුණා මේ වැඩිහිටි මාතාවරු අපිට නැති වුණාම පුතේ අපි කතා කරන්නේ ඒ අය ගැන සාකච්ඡා කරන්නේ ඒ අය තුල තිබිච්ච ධෛර්යය අපේ තාත්තලා සමහරක් වෙලාවට අම්මලාට කියන්නේ මේ ධෛර්ය වාට්ටුව කියලා ඒ තරම් පිටිපස්සේ ඉඳගෙන උනන්දු කරනවා ගයක් දොරක් ගොඩනගා ගන්න පවුලක් හදාගන්නේ අම්මා කියන එක එනිසා අපිට පරිදේවයක් ඇති වුණොත් පුතේ ඒක හොඳට ප්‍රඥාවෙන් අපි අත්විඳු. ඒ තුළ ඇති කරන දුක්ඛ අවස්ථාව. ඒ කියන්නේ හරියට අර බතේ කැඳ හිඳිලා වගේ. හාමුදුරුව ඇවිල්ලා බණ ටික කියලා කරුණු තේරුම් කරලා දුන්නම සමාගයට ඉකි ගහනවා හොටු හූරනවා අඬන්නේ නැති වුණාට. අර බත තැම්බුණාම අපි කැඳ හිඳිලාද කියලා බලනවා ගොඩ ගොඩ ගන්නවා නම් ඒ සද්දෙට. අපි ගින්දර ටිකක් අඩු කරනවා. වැඩි කරන්නේ නේද? තව ටිකක් බලලා අපි අන්නේ දුක්ඛ අවස්ථාව එනවා. ඒ නිසා එය පාලනය කරගන්න ඕනේ. භයානකම මොහොත තමයි දෝමනස්සේ. තරහ, ක්‍රෝධය. මගේ දුවේ පුතේ ඒක ඔයාලා අභිධර්මයේ ඉගෙන ගන්න දෝමනස්ස සහගත පටිඝ සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් දෙකක් හැටියට. ඒක හරියට පෙන්නන්නේ පුතේ මේ කුඩු ගෙඩියක් අරගෙන කලුකලකට ගහනකොට ගිනි පුලිඟු පිට කරන්න අවශ්‍යයි. දැඩි මගේ අම්මා මාරේ අරගෙන ගියා. ඒකනේ මන ගෙවන් වල මහ සටන් සමහරක් වෙලාවට නොකිය කැමැත්තෙන් තොරව අම්මා අප්පච්චිට විරුද්ධව ආවාහයක් කරගත්ත දරුවෙක් මරණයට හරි එනකොට එතකොට අර ගෙදර ඉන්න අය අන්න එනවා කියලා සමහරකට පණිවිඩය දෙනවා ආවට කමක් නැද්ද කියලා අපේ එකී නම් ආවට කමක් නැහැ අර කවුරුත් එහෙම කියලා අන්න එහෙම බයිනවා සමහරකට එන කෙනාට මන්න කෙටි අරගෙන යනවා පොළු අරගෙන යනවා මල ගෙවල් වල බලන්න බෝම්බ ගහ ගන්නවා මල ගෙවල් වල පිහියනෝ ඇඹිලි පිටිය වැල්ලවාය පෞගේ කාලවල ඔබට මතකයි ඇයි හැම වෙලාවෙම තරහ ක්‍රෝධය දුම්මනස්ය තියෙන්නේ ඒක පාලනය කරන්න ඕනේ ඒකයි අපි කියන්නේ මේක තියාගෙන ඉන්න එපා පැය 24න් ඉවර කරන්න කොරෝනා නිසා හරි හොඳ දෙයක් වෙනවනම් මගේ පින්නත ඒක යහපත් මොකටද දවස් ගණන් ඒක මුස්ලිම් ක්‍රමයක් නෙමෙයි අපේ ක්‍රමය පවුලේ පාම්දුරු නමක් ඉන්නවනම් ඒක හැකිතනම් මුල් කටයුතු ටික ඉවර වෙච්ච ගමන් අවසන් කරන්න ඕනේ දරුවනි. තියාගෙන ඉඳලා බලන්න. අපි ඒව තියාගත්තොත් එහෙම සමහරක්ලට මෙහි මරණේ. අපි දන්නේත් නැහැ. අපේ මල ගෙදරම අපි දන්නේ නැතුව තැන් කීපයක රැට ඉටිකොල එලාගෙන බූරුව ගහනවා. බලනකොට ඇල්පිටියේ කට්ටිය මෙහි බූරුව ගහනවා. අපි දන්නේත් නැහැ. දුවන ගහ කොහෙද අපේ අය ඇවිල්ලා මෙහි බූරුව ගහනවා. ඔය තියෙන රෙස්පෙක්ට්. අපි දන්නේ නැහැ. සමහරකට බෝතලෙට ටෝමෙක් දානවා. දිනන එක නා ටෝමේ දානවා. සෝමගේ මල ගෙදරට. මට පිළි කරගන්න වෙන්නේ නැති. ටෝමේ. මොනවාද? අන්නේව බැහැර කරන්න. එනිසා මගේ පුතාලා හිත ඔබේ බලවත්. හාමුදුරුවෝ ඔබේ ඥාති සහෝදරයා මේ අපේ ගෞරවනීය දිනවන් සාමුද්‍රාණේ කටයුතු සියල්ල. බණ පවුලක හාමුදුරු කෙනෙක් ඉඳීමේ ගෑවිච්ච පුලුටක් ඉඳීමෙන් තියෙන බලය ශක්තිය අපේ තාත්තට කොච්චර ශක්තියද ලොකු අප්පච්චිට එමි ආයෙත් ඒක තමයි සසුනට දරුවෙක් දෙන සසුනේ ඉන්න දරුවා ආරක්ෂා කරන්න කියන කාරණාව. එමනම් අපේ මලගෙදරක ඇතිවෙන මේ සිතුවිලි අපි පාලනය කරලා මගේ පින්වත් අම්මා අප්පච්චි හැම වෙලාවෙම ප්‍රසාද සිතෙන් ඉන්න. ඉතින් එහෙම කවුරු හරි හොඳට මූණකට හොදලා පිළිවෙලකට හිටියොත් මේකටත් බයිනෝ. මලගෙදරකට නෙමෙයි ඇවිල්ලා මගුල් ගෙදරකට. බලපන් ගලු ඉන්න හැටි. මට තේරෙන්නේ නැහැ දොරක් පාලා පැත්තේ තා. කියවනවා. ඉතින් මේ දානෙට හිටියත් මේ දානෙටත් ඉඳලා ඉන්නගෙන අපි ගෙනාවු බොන්චි එහෙම ලුවරන් මොනවයි උයලා තිබ්බේ. ඒක එකක්වත් නෑ ඔක්කොම ඇඳ අස්සේ තිබ්බා. වටලප්පා මේක හම්දුරුන්ට බෙදුවෙත් නැද්ද කොයිද හදෙන්නේ ඒක දාගෙන. දෙවියන් ආපු අයට කන්ද දෙන්න. මේ පැතිවලා මම පෙන්නන්නේ ඕන දේවල්ද මේ එකක්වත්
මේ එකක්වත් උනා දෙන්නේ නෙමෙයි මගේ පින්නත. ඒ නිසා වෙන්න තියෙන දේ උනා මොකද්ද මරණය. එමනම් එතෙන්දි ඥානය උපදවා ගන්න. අම්මා මහ පුදුමාකාර පදාර්ථයක්. අමාව අමෘතය දෙවියන්ගේ කුසගින්න නිවන ආහාරය. ඒකට සුරාසුර මහ යුද්ධයක් ඇති වුණාද ඔය පුතේ? සුරයන් සහ දෙවියන් සහ අසුරයන් අතර. මහා කේල නාගරාජයා මහා මේරු පර්වතයේ ගැට ගහලා තාත්තල කියනනේ නේද? දෙපැත්තට අල්ලලා මං හිතන්නේ අසුරයන්ටද කොයිද කටපැත්ත දීලා නේද? දෙවියෝ අනිත් පැත්ත වලිග පැත්තෙන් අරගෙන ඇද්දා. කොහොම හරි කැලඹුව ශීර ශාගරේ අමෘතේ මත උනා. උංග දෙනෙක් අර නාගයාගේ විස ගෝර ඒ දේවල් වලින් අසුරේ මැරුණා කියනවා. නමුත් ඒගොල්ලෝ සටන් කළා. මේක අපිට ඕනේ මතුණාම අමෘතේ අපිට ඕනේ. පස්සේ තීරණය කරනවා මේක ඔයාලා බොන්න පහසුවෙන් බොන කෙනාට අපි දෙනවා මේ අමෘතයේ අයිතිය. මොකද කරේ මොකද ඔය පුතේ? සුර අසුර කියන දෙගොල්ලොන්ගේ මේකේ නායකත්වයේ ගත්ත කෙනා අමෘතයේ බොන්න පුළුවන් හැන්දක් ගත්තා. හැන්ද අරගෙන අතේ ගැට ගැහුවා. මේක තොඩ පුතාලටත් හොඳයි. හැන්ද අරගෙන උරහිස දක්වා ඇඟිලි වල සිට හැන්ද ගැට ගැහුවා. අර මිට ගැට ගැහුවා. දැන් අත නමන්න බෑ. කිව්ව ඔයගොල්ලෝ අමෘතේ බොන්න. අසුරයෝ බොන්න ගන්නවා එකක්වත් බී ගන්න බෑ. කටට ඉන්නේ හැන්ද යන්නේ වෙන පැත්තකට. ඇයි අත නමන්න බෑ? සුරයෝ දෙවියන් මොකද කනේ? දෙවියන් තමන් බිව්වේ නෑ අනිත් එක්කෙනාට පොවා ගත්තා. අර හැන්ද තමන්ගේ අතේ බැඳලා තියෙන එකෙන් ඊළඟට එයා අනිත් කෙනාට පොවනවා. දැන් බලන්න අපිත් හැඳි බැඳන මොකක්ද වෙන්නේ කියලා. අසුරයන්ට වෙච්ච ටික තමයි වෙන්නේ. ජීවිතේට අනිත් එකාට පොවන්නේ. නේ? නමුත් ඒකෙන් ඒගොල්ලෝ ජයග්‍රහණය කළා. එහෙම ලබාගත් අමෘතේ සමානයි අම්මා. අම්මා කමද සමහරක් අය කියනවා වැරදි කරන අම්මලා ඉන්නවා. කවදාවත් මගේ දරුවනි වැරදි කරන කෙනෙක් ඉන්නවා නම් අම්මා කියන ගණේට අයිති වෙන්නේ නැහැ. මේ සංඝ සමාජය වගේ. සංඝ සමාජයේ වැරදි කරන කෙනෙක් ඉන්නවා නම් සංඝ කියන ගණේට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා උන්වහන්සේට තරහසිත පහල කරගන්න ඕනේ නේ. සමහරක් වෙලට දානෙට හම්දුරු වලිනකොට කුස්සිය පැත්තෙන් යන්තම් ඔළුව දාලා ඔය කුස්සියේ වැඩ කරන්නේ උපාසක අම්මලා බල්ලෙල්ල අන්න අනයක් වටිනවා. අඩුපාඩුවක් තියෙන කෙනෙක් වුණොත් ඒක කතා කරනවා. ඒ කුස්සිය පැත්තේ තමයි හොඳ හොඳ කියුම් යන්නේ. ඒකනේ කියන්නේ උයන්න ඕනේ නැහැ කේටරින් කරන්න කියලා. නේද? එතකොට අර මොන පද බෙදිල්ලක් නැහැ. ඒ කෙසේ වෙතත් දානෙ උයලා තමන්ගේ සියතින් සකස් කරනන් තමයි වඩා උචිත. මගේ පින්නත එසේ කියන දේවල් එකක්වත් අදාළ නැහැ. ආම්දුරමගේ අඩුපාඩුවක් තිබ්බොත් ඒක යාට අපේ සංඝ සමාජයට බලපෑම නෑ. ඒ නිසා අල්ල පියව පන්න පියව ගන්ටාරේ ගහ පියව ජීවිතේට කරන්න එපා. එහෙම එකක් ආරංචි වෙන්නත් එපා. මම දැන් ගන්ටාරයක් බැඳගෙන ඉන්නේ ඩබල් කැබ් එක. ගිහියන්ගේ ගෙවල් ළඟ ඇවිල්ලා ගන්න. අපි මේ සද්දයක් නැතුව හිටියට ගමේ මූකලන් සේවය හොඳටම වැඩ කරන්නේ පන්සලට. අපි දන්නවා ගමේ උන්දලගේ ඔක්කොම ටික. අපි හරියට ගන්ටාර ගැහුවොත් එම දවස ගානෙම ගහ ඉන්න වෙන්නේ. ඒ නිසා අනිවාර්ය දේවල් වලට එන්න එපා. ආරංචි වෙන්න තියන්නත් එපා. ඒ නිසා මගේ දත්තරන් හාමුදුරු රැක ගන්න ඕන. මොන අඩුපාඩුකම තිබ්බත් මේ සිවුර දරාගෙන ඉන්න එක මගේ පින්වත්නි ලොකු දෙයක්. අපිට ඉන්න බැරි නම් අපි ඉන්න උන්දලාට ආරක්ෂා කරන්න. එහෙම ඉඩ දෙන්න ඕන. ඒකයි අවශ්‍ය. ඒ නිසා අපිට ඒ බලන්න කොහොමද ඒක සමාන කරේ පුතේ මූදට. සාගරයේ කිසිම කුණු කඳුලක් තියාගන්නේ නැහැ තාත්තේ. ඔක්කොම ටික ගෙනල්ලා ගොඩට ගහනවා. ඒක සයුරට අයිති නේ. ඒක ගොඩ ගහනවා. ඒ වගේ අම්මා කියලා අය නරකයි නේ. නරක කෙනෙක් ඉන්නම නම් එයා මව්කමට අයිති නේ. ඒකත් හොඳින් තේරුම් ගන්න. දරුවෙක් බිහි කළාට මදි. දරුවෙක් මේ ලෝකෙට එළියට ඒ කරාට මදි. මගේ පිටමත ඒ දරුවව හදන්නත් එක්ක මාතෘත්වයක් රැක ගන්න ඕන. හැම වෙලේම අම්මා කියන්නේ බුද්ධෝවිය මාතා. අන්න බුදුන් කියන එක අපි ආරක්ෂා. බුදුහාමුදුරන්ගේ කරුණා ආදී ගුණ අම්මා තුළ තියෙනවා. ඒකයි දරුවෙකුට නම් ගහන්න බණිනේ යනකොට අපි 100 වතාවක් හිතන්න ඕනේ. අපේ ගම්බිම්වල අම්මලා ඉන්නවා දරුවෝ ඇදලා තියෙන්නේ තමන්ගේ වැඩකාරකමට කියලා.
ඔක්කොම මේ ටික කරව ගන්නවා. නයත් තුරහක් ඉල්ල ගන්න ඕනොත් එහෙම පුතේ ගිහිල්ලා ලතානෙන් දකින් 2000ක් ඉල්ලම් මරින්. පුතේ මේ තන්තේ දරු ටික ඔලු උඩ තියාගෙන ගිහිල්ලා බණ්ඩි මුදලාට කොම්මෝලට සීල වරේ බයික්රියට දීලා වරේ ඔක්කොම පොඩි උන් ටික යවන්නේ. අනේ කෙල්ලේ මේ කුන්දු ටික අරන් ගිහින් වෙලා පුංචි මහත්තයාලා කඩේට දීලා සල්ලි ඉල්ලම් මරින්. අම්මා බගාරේ යන්නේ. කොහොමද මයිලව මෙහි නිවිදනම් පාරාමි දැන් මොරෝනෝ ඉඳගෙන මට අර පේනවා මොන ටික නෙමෙයි දරුවන් කියන අය අපි වැඩ කරන්න ඕනේ දැන් මගේ දරුවෝ ටික සෝ කාම්දුරෝ ඇත්ත තමයි අපි ආම්දුරෝනේ ඒව හරියන්නේ නැහැ ගෙදර වැඩ කරන්න ඕනේ අම්මා අප්පච්චිට උපකාරී වෙන්න ඕනේ හැබැයි තම අධ්‍යාපන ආදී කටයුතු කරගෙන දරුවෝ අපි කොටුකොල ටික දීලා පාරට යවන්නේ ඒකට හුරු කරන්නේ දැන් ඊපෙරේදත් මම 18 වංගු බහිනකොට මම දැක්ක දරුවෝ ටිකක් 18 වංගුවේ මහියංගනේට බහිනකොට ගොටුකොළ විකුණු. තමාර ඔක්කොම ගොටුකොළ ටික වාඩිට දාගෙන සල්ලි දීලා කිව්වා ආපහු මේ වගේ මොඩේ කම්බෙන්නේ නැහැ පුතාලට හෙට හැමෙන්න ඕනේ වී පාරට කියලා. නැත්තම් අද ඔක්කොම ටික විකුණනවා කියලා ගොඩක් කරගෙන ආපහු ඉන්න පුළුවන්නේ. ඉස්කෝලේ යන්න ඕනේ මම හෙටත් මේ පාරෙන් යනවා හිටියොත් බලාගෙන. සැබෑවටම දරුවා හදන්න ඕනේ අම්මා අප්පච්චි. අපි ගෙදර දොරේ වැඩට පාසලෙන් අත මුදවන්නේ කොහෙද ඔක හැමදාම ගිහින් ඉස්කෝලේ උගන්වන එකක් කරනවා හිටපල්ලා නෑ අපි යවන්න ඕනේ පාසල් අම්මා අප්පච්චි ඇන්ටි වස්ත්‍රය විකුණලා හරි අපි මේ පැටවුන්ට අධ්‍යාපනය දෙන්න ඒක තමයි මගේ රත්තරන් අම්මා මිය ගිය අපේ මෑණියන් වහන්සේ තුළ තිබිච්ච මේ දරුවෝ ගොඩනගා ගැනීම තිබිච්ච බලය එනිසා පින්වත් අම්මලා එතනයි ඉන්නේ දරුවනේ එනිසා බුදු අම්මව තේරුම් ගන්න අම්මව කියවන්න ඔයාලා අම්මව දකින විදිය හරි නැහැ සමහරක් වෙලාවට අම්මට කිසිම නිදහසක් නැහැ. අම්මා කෙනෙක් කියන්නේ කලක තාත්තා අම්මා තුළ හැදිච්ච දුවෙක්. පුතා දෝනි අම්මා ගෙදරක සුරංගනාවියක් වගේ දිව්‍යාංගනාවියක් වගේ හැදිච්ච කෙනෙක්. ඔයාලටත් වඩා වෙනස්. ඔයාලා සමහරක් වෙලාවට පවුල එක්කෙනයි දෙන්නයි. හැබැයි අපේ අම්මලා හැදලා තියෙන්නේ පිරිමි 4-5 දෙනෙක් එක්ක. අයියලා මල්ලිලා 4-5 දෙනෙක්. ඒ හැම දිනාගේම ආදරය ලබාගෙන. ඒ අතරේ තමයි ඔබගේ අප්පච්චිට තාත්තට අම්මව ලැබෙන්නේ. හැබැයි එතෙන්දී තාත්තා නීති දානවා. කන එකට අඳින එකට ගමන් බිමන් යන එකට. හැම නීති නොදැම්මත් පුතේ හිර වෙනවා. අවුරුද්දක් දෙකක් යනකොට සමහරක් කාට මහ ලොකු වයසක් නෙමෙයි අවුරුදු 20 ගණන් අතේ බෝනික්කෙක් ඉන්න ඕනේ කාලෙමයි. ඒ දරු පෙටියෙක් අතට එනවා. ඒ දරුවා වෙනුවෙන් දසමාසයකට නොඅඩු කාලයක් දුක් විඳිනවා. ඊළඟ දරුවා හදා වඩා ගන්න නැන්දම් මගෙන් පදා පුතේ ලේසි නෑ අම්ම කෙනෙක් කියන කෙනා. දරුවෙක් මේ ලෝකෙට වසර කිහිපයක් ඇතුළත බිහි නොකළොත් ඒකටත් නැන්දම් මල බයිනවා. කෝ එල්ලගත්ත මැදයි. උඩ චක්‍රමාලාව උඩුගමි. මේ පැත්තේ තියෙන හොඳ මං කියන ගම් හරි බයයි මට. ආපහු ඇවිල්ලි ඉවරයි. කියලා ඔන්න කියනවා. ඉතින් ඊළඟට ඊවට පද ඉස්සරහට හම්බෙලා යන්නේ. කොහෙද පරම්පරාවම ඉවරයි. දැලි ගෑවිලා යයි. මුස්පීතු කම මං ඕක කිව්ව කරගන්නට කොට හත් දෙයනේ කුඩද කොහෙද හත්තේ. කොහෙද ඇහුවේ කක්කේ. නොයෙකුත් කට. ආච්චිලත් ඒකට එකතු වෙනවා. කිරියම්මලා තාත්තම්මලා එකතු ඔව් කෙල්ලේ මං දැක්කේ පෝරුවේදලු. ගෙවල් දොරවල් බලන්න ගිය වෙලාවෙත් දැක්කේ නැහැලු. වම් කකුලේ සුලගින්න උඩ ගිහිල්ලා. පුතුම වැඩක් නේක. එහෙම නැති අර පතෝල බානවා වගේ කළුගලක් බාන්නකො ඒකට. උඩ ගිහිල්ලා. නේ නැත්තම් ගහන්න ඕනේ මොකකින් හරි මිටියක් කරගෙන. එහෙම තමයි අතපය. ඒකෙන් මොකක් කියන්නේ? නෑ දත්තන්සි සිදුරුලු. උඩු වෙද්දි ඉස්සරහද සිදු තියෙනවා. කම්බුලේ හොඳ තැනක නෙවෙයිලු තියෙන්නේ ලපේ. පුදුමේව බලන්නේ. මට තේරෙන්නේ. මාප දැඟිල්ලට වඩා දබ දැඟිල්ල දික් වෙලා. දැන් ඔයත් ඔගේ කොහොදියා බලන්න යන්න එපා. මම කියන්නේ මේ සමාජයේ මිනිස්සු මන්නේ හැටි කිරියා මාත්තම්මා. මගුල් දවසේ දැක්කම මේ මිඩ පස්සේ දැක්කේ. පොරෙට. ආච්චිට පේන්නේ අර මුළු ගෙදරම මත්පැන් බොන. අර ඇවිල්ලා කොල්ල කුරුට්ට ඉනලා ඔක්කොම උපාසක අම්මලා බෝතල් අරගෙන වෙන ඒව කිරියම්මට වෙන්නේ හතර පොයිටම සිල් ගන්න උන්දා. දැන් මේ පොය 3-4කට උඩදී උපාසක අම්ම කෙනෙක් දැන් අපි යනවනේ මගුල් කිවල් වල මේ පිරිත් ටික ගිහලා අවවාද දෙන්න හොටෙල් එකට. ඒ ගියාම අපේ සිල් ගන්න කිරියම්ම කෙනෙක් දැක්කා. වෙනද සුදු කොණ්ඩේ තිබිච්ච ආච්චිගේ ඉතින් තනිකර කළු විදිහ.
ආච්චි ඔරවනවා මේ වහන්සේත් නැති තැනක් නැහැ කියලා. කොහොමද සද්දන දෙවිය තාම ආවේ නැහැ පොයේ 3-4ක් කියලා. කොරෝනා කොහොමද අහු වුණා? දැන් සීල් ගන්න තාම ආවේ නැහැ. තාම සුදු විලා නැහැ. මම හිතන්නේ ඉන්නවා. දැන් මේ මොකක්ද? අතමල ලස්සනට ඉන්න. ඒකේ දෙකක් නැහැ. හැබැයි මගේ පින්වත අර පොල්ලක් අරගෙන බැරිද අපේ කිරියම්ම කෙනෙකුට අර බෝතල් ටික කුඩු කරන්න? මගේ කොල්ලගේ මගේ මොනුපුරාගේ මගුලට මේව දෙන්නේ නැහැ. අන්න එහෙම කිරියම්මලෙන් මේ අහිංසක දරුවෙක් ගෙදරට එනකොට වැස්සද නැකත වැරදීද ළමයි ළඟට නැද්ද ඇඟේ පතේ මොනවද තියෙන්නේ එහෙම නැත්නම් මෙන්න මොකක් හරි ගෙනාවද නැද්ද කටවල් අරිනව නෙවෙයි එනිසා අපේ මෝ අපි පිරිසුදුට යොදවන්න තිරුවන් සරණයි කියලා යොදවන්න මගේ අම්මේ අපේ පිළිවන් අම්මලා අන්න දරුවෝ තෝරා ගන්නදී දරුවට යහපත් නම් දරුවට හොඳ නම් ඒක කරගන්නේ මොනකො දෙන්නේ මේ දරුවෝ මගුල් ඒ කසාද බලන්නේ අපි මොනවා අපිට අවවාද දෙන්න පුළුවන් මේවත් පුතේ හිතලා බලන්න එතකොට අපිට ලොකු ජයග්‍රහණ කරගන්න පුළුවන් දරුවෝ ඒව කොහොම හරි ඇදගෙන යනවා දරුවෝ ඒ වගකීම් ගන්නවා අපේ කරපිට එක එක දේවල් දාන්නේ නෑ අම්මන් පච්චි ඒකට අපේ දහමෙන් තුගන්නනවා ඒ අතීතේ ආර්ශව විවාහ කියලා තිබුණා ඒගොල්ලෝ කැමැත්තේ ඒගොල්ලෝ දීනුම් මරගෙන කතා බහ කරලා යමක් සමාජයේ සිද්ධ වුණා. හැබැයි අම්මා පච්චිගෙත් මගේ දුවේ පුතේ තියෙන යුතුයකම. ඒ තමයි ඒ දේවල් හොඳට හොයා බැලීම. කියන දේ මහනව නෙමෙයි. කිව්ව ආකාරයෙන්ම පිළි අරගෙන හා හොඳයි කියන එක නෙමෙයි. කවුද? කවරෙක්ද? මොනවද කරන්නේ? මගුල්ලොත් හොයන්න ඕනේ. අපේ ආම්දුරුන්ට ඒව තහන අතීතේ එහෙම කරන්න ගිහිල්ලා ඔබට මතකයි තෙල් හැලියක දාලා කැලිතිස්ස රජුරෝ නේද අර ලියුමක් ගෙනිහිල්ලා දාලා ඒ ස්වාමීන් වහන්සේ තිස්සහම්දුරෝ මේ මරුව අපවත් කළා එහෙම සිදුවීම් වෙලා තියෙනවා නමුත් අපි එහෙම දෙයක් වුණත් අම්මේ ඔබට යහපතක් වෙනවා නම් අපි ඕනෑම දෙයක් හොයලා කියන්න පුළුවන් අපේ හැම ගමකම පන්සලක් තියෙනවා අපි නොදන්න තැනක් නැහැ එනිසා ඔබේ කවරෙක් හෝ දරුවෙක් දුවෙක් පුතෙක් එනවා නම් අපිට කිව්වොත් හාමුදුරනේ මේ තොරතුරු හොයලා දෙන්න ඒ හාමුදුරන්ට කිව්වම සියලු දේ අපිට කියලා දෙනවා කුඩෙක්ද එහෙම නැත්නම් ගංජකාරයෙක්ද මල්පැට්ටෙක්ද සූස්තිකාරයෙක්ද ඕල්බරොස්කාරයෙක්ද නේද එහෙම නැත්නම් වෙනත් කරින්ජන් ඔය තියෙන කසිප්පුකාරයෙක්ද මේම ගිහිල්ලා මේ අල්ලගෙන ගිහිල්ලා මේ මිරේවිලංගුවේ වැටිච්ච කෙනෙක්ද පිස්සු හැදිලා ඉස්පිරිතාලේ හිටපු කෙනෙක්ද අම්මා තාත්තා සියල්ල හොයලා දෙන්න පුළුවන් මේ නොබෝදත් ඒ වගේ කෙනෙක් දරුවෙක් ගැන මේ මව්පියෝ කිව්වම මේ මනුශාසනා කරනකොට සැබෑවටම තොරතුරු හොයලා බලනකොට අර කුතලාගෙන ගිහිල්ලා කුඩු ගහලා මගේ පින්වත ඉස්කෝලේ අවුරුද්දක් ගිහිල්ලා නැහැ ඒ වගේ තත්ත්වයේ ළමයි අපේ සමාජයේ ඉන්නවා එනිසා මගේ රත්තරන් දුවාලා දැක්කා එහෙම නැත්නම් මෙහෙමයි හොඳයි එහෙම වචන කියන්නේ රින තත්ත්වයේ ඉඳලා දෙන්නේ 100% දීලා පහලට යන්නේ අම්මගේ වගකීම අම්මට දෙන්න ඕනේ අප්පච්චිගේ වගකීම අප්පච්චිට දෙන්න ඕනේ අම්මා තාත්තා මෙහෙම එකක් හොයලා බලන්න නෑ මේකමයි කරගන්නේ නැත්තම් මම මැරෙනෝ වහ කනෝ මෙච්චහට දෙයක් නෑ නැත්තම් මං මෙහෙමම ඉන්නෝ ඔන්න උන්දලා මේ නෙමෙයි ජපාන ඇයි මේ මගේ දත්තරන් පුතේ දුවේ අම්මට කීකරුවෙක් හැම වෙලෙම දෝනිලගේ රහස් පෙට්ටිය අම්මා හැම රහසක්ම අම්මට කියන්න ඕනේ අම්මට නොකියන කිසි දෙයක් දුවෙකුට තියෙන්න බෑ මෙතෙක් නොකියුවා තියෙනවා නම් මෙතෙන්ට ආපු දූලා දැන් යනකොට කියන්න ඕනේ අම්මේ පොඩ්ඩක් පස්සට වෙලා යන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා කියන්න ඕනේ මහොරට කිසිවක් කරන්න බෑ ඒක තමයි පුතේ අම්මන කවදාවත් ඒවා අඩු කරන්නේ නැතුව රැස් අරින්නේ නැතුව තාත්තට කියන්නේ සමහරවිට අම්මලා වුරුදු ගණන් ඔළුවේ තියන් ඉන්නවා. ඒවට බෝධි පූජා තියෙනවා, සෙත් කවි කියනවා. දරුවට යහපතක් වේවා, හිත හැදේවා. මේව මාමිනිය දැක්කොත් මිනිමරුමක් වෙන්නේ. අවසානයේදී තාත්තලට ඊ මොනාරි කියන මොකක් හරි වුණොත් තාත්තා ඇහුවොත් ඔහේ දැනගෙන හිටියේ නැතේ. නෑ මං දැනගෙන හිටියා හොඳ වෙලාවක් ආවේ නෑ ඔහෙට කියන්න. අම්මල කොච්චර නම් බැනුම් අහනවද දෙයියනේ දරුවෝ නිසා. පුතේ ඒකයි අම්මා කියන්නේ අහසපගේ සියලු වැස්ස සියල්ල දෙනවා. ඒ වගේමයි මගේ දරුවනේ අම්මා මහ පොළව වගේ. මේ ගහ කොළ හැමදේම අපිට දීලා කන්න බොන්න දෙන ගම මේ තියෙන මිනිමුතු මේ සියල්ල අපිට ලබා දෙන ගම කන්නේ දාපු හැමදේම අපි කාරලා කෙල ගහන්නේ මේ මහ පොළොවටම.
අපේ සෙම සොට්ටු සැරව කබ හැමදේම දාන්නේ දරුවනේ මල පහ මේ මහ පොළොවට. රත්තරන් අම්මා කෙනෙක් දරුවෙක් හදන්න එක දරුවා අත ගන්න තරමට බිත්තරයක ප්‍රමාණයේ මල පහ කැවෙනවලු. ලූ නෙමෙයි කැවෙනවා. එච්චරට මගේ පුතේ ඔයාලා වෙනුවෙන් අම්මා දුක් විඳිනවා. සමහරක් වෙලාවට සබන් කැටයක් වගේ ගෙවිලා ගියා නම් අම්මගේ අත් දෙක ගෙවුන නම් අපි වත ගන්න තරමට නාහේ ඇදලා කන් හදලා කකුල් කෙටි හදලා මේ මල් නිසි ලෙස සමාජගත කරන්න අම්මගේ කාර්ය භාරය නිකට උල් කර හැමදේම කරන්නේ බුදුහාමුදුරෝ දේශනා කරනවා උරහිස් දක්වා ගෙවෙන්න ඕනේ කියලා. ඒ තරම් ඔබ ළඟ ඉන්න ඔබේ රත්තරන් අම්මා කැප වෙලා තියෙනවා. ඒ වම්මට අපි කිව්වොත් ඔහෙලා අපිට මොනවද කරලා තියෙන්නේ? ඔහෙම අපිට මොනවද කරලා තියෙන්නේ? මගේ පුතේ ඒක දරා ගන්න බෑ දෝනි. ඔහේ නැතුව වෙන අම්මා කෙනෙක් මට අම්මා වුණා නම් හොඳයි. අන්න ඒකට අහවලා ගිය අම්මා, අහවලී ගිය අම්මා කොච්චර සමහරක් වෙලාවට අක්කා ලොකු කරගෙන අම්මට බනිනවා. සමහරට ලොකු අක්කා මුදලක් දෙනවා නම් ආධාරයක් කරන රටක නම් ඉන්නේ. ඔහෙට වැඩි හොඳයි මං ලොකු අක්කගේ බඩේ ඉපදුනා නම්. මං අම්මට වැඩි ආදරේ ලොකු අක්කට. එහෙම කියන දතුලා ඉන්නවා. සමහරක් වෙලාවට අපච්චි පහලට දානවා. අයියේ යමක් කමක් දෙනවනම් ෆෝන් එකක් අරන් දුන්නන, ටැබ් එකක් අරන් දුන්නන, ලැප්ටොප් එකක් අරන් දුන්නන අප්පා අපේ තාත්තා නෙවෙයි අපිට කරේ අයියා. අපිට කරේ අයියා. බිහි නොකරන අයියලා කොහෙද කරන්නේ? ඒ නිසා ලාභයට සත්කාරයට මගේ පුතේ ඔය දිවවල් නමන්න එපා. හැම වෙලාවෙම තමන්ගේ පුතු අම්මා අප්පච්චි මයික කියවන්න. ඔය දෑතක් අරගෙන දික් කරලා අතකාලා බලන්නේ දෑතක තියෙන කරකට දියපට්ට කැපිච්ච කෙටිච්ච හීරිච්ච තලිච්ච තැන් කහට වලට නියපොතු වලට තියෙන ස්වභාවය. අම්මා ලොය මොනවද පෙඩි කිව්ද මෙනි කිව්ව මොන එකක්වත් කරලා නැහැ. එකටවත් ගිහිල්ලා නැහැ පුතේ. ඒ බලන්න ඒ දෑගිලි වල හැටි. සමහරක් වෙලාවට ඒ තියෙන කාට දේ දැල්ල නෙලලා රබර් ගහ වටේ කරකැවිලා ඔට්ටපාල් ටික ගලවලා රබර් පීයෙන් කිරි ටික කපලා උණ බම්බු කෑල්ල ඇරි ගහගෙන උඩ අත්ත දක්වා රේඛා හදලා දිගට දිගේ අරගෙන කිරි කට්ටියේ වැඩ ටික කරලා සීට් ටික හදාගෙන වේලගෙන මිෂන්ල කරනවා මගේ පුතේ. ධෝනි එහෙ බුදු අම්මා අපි මේ ලෝකෙට බිහි කරලා තියෙන අඩුවක් නැතුව අතක පයක වෙනසක් තිබ්බත් ඇහැක කනක වෙනසක් තිබ්බත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ ලෝකෙට බිහි කළා දවසකට 1500ක් මේ රටේ පුතේ ගැබ හොදලා දානවා. දවසකට 1500ක්. ඒ පුතාලා කියන්නේ බොසුන මොකක්ද? 82ක් මගේ දරුවනේ කසාද විවාහ කාන්තාව විවාහක කාන්තාව 82ක් 18යි නොබෙදපු අය. එමුනම් වැඩිපුර පිරිසක් මේකෙන් අයින් කරනවා. මගේ පුතේ අපේ අම්මටත් ඒක කරන්න තිබ්බා. ඔයලා කියනවා හැදුවනම් අපිට කරන්නේ. මොකෝ අපේ සතුටකට දෙයියනේ මේව නොකිය බෑ. මේ නරුම කටවල් වලින් මේ තරුණ සමාජය අද අම්මගේ අප්පච්චිගේ කන් වලට යවුල් වලින් අනිනවා වගේ දේවල් කියනවා. පුතේ ඒක දන්නේ රත්තරන් බුදු අම්මයි අප්පච්චි. දරුවෙක් මේ ලෝකෙට බිහි කරගන්න දරුවෙක් Taman කුසට ගන්න මොන්න තරම් පරිත්‍යාගයක් කරනවාද? මොන්න තරම් තීන තරම් බෝධි ගානේ ගිහිල්ලා තීන තරම් දේවාල ගානේ ගිහිල්ලා මෙයාවට තියෙන දේවස්ථානද ඒ දෙවිඳුන්ලට ඒ බණ්ඩාර දෙවිඳුන්ලට කැප වෙලා දෙවිනුවරට ගිහිල්ලා බාර ආහාර ඔප්පු කරලා කතරගමට ගිහිල්ලා බාර ආහාර ඔප්පු කරලා සීනිගමට ගිහිල්ලා බාර ආහාර ඔප්පු කරලා එහෙම නැත්නම් රජ්ජුරු බණ්ඩාර දෙයියන්ට ගිහිල්ලා එතන බාර ආහාර ඔප්පු කරලා දලදා මාලිගාවට ගිහිල්ලා ජයශ්‍රී මා බෝධාම්දුර ළඟ සති ගණන් සිල් අරගෙන පුතේ පත්තිනි මෑණියන්ට කියලා මුන්නේශ්වරමට එහෙම නැත්නම් නවගමුවට ගිහිල්ලා අලුත් නුවර දේවාලයට ගිහිල්ලා බාර වෙලයි ඔයාලව අම්මා කුසට ගත්තේ. ඒ හින්දායි දරුවනේ කිරි අම්මාවරුන්ගේ දානයක් දෙන්නේ. දරුවෝ 10 දෙනෙක් බිහි කළා 12ක් බිහි කළා. හැම දරුවටම එක වගේ ආදරේ. හැම දරුවම එක වගේ තුරුල් කරගන්නවා. හැම දරුවටම එක වගේ පුතේ ඒ ලේ හෝමෝනි හරහා කිරි ටික දෙනවා. ඒ නිසා මගේ පුතා දෝනි අම්මගේ අප්පච්චිගේ හිත් විඳවන්නට එපා. කවදාවත් ඔහෙලා අපිට කරපු දෙයක් නැහැ. දුවේ පුතේ මේ තියෙන එක පසුක අපිට මේක වටිනවා. කළුයි සුදුයි
එහෙම කවදාවත් හිතන්න එපා. ඔබට ඔබ විශේෂයි. ඔබ වගේ ඉන්නේ ඔබ විතරයි. ඒකෙන් ශක්තිමත් වෙන්න. මෙවර උසස් පෙළ ඔය විභාග ආදී ප්‍රතිඵල පුතාලා දැක්කා. බලන්න ලංකාවේම ප්‍රධානත්වයට පත් වෙච්ච දරුවෝ. ඇතැම් දරුවෝ උපතින්ම දෙන්නට අන්ධයි. දෘශ්‍යාබාධිත දරුවා. හැබැයි ලංකාවේ පළවෙනිය දෙවෙනිය. ශ්‍රවණ ඕනතාවයේ තියෙන යමක් යම් තරමකින් ඇසෙන බේල් ක්‍රමය පාවිච්චි කරන දරුවෝ මගේ පුතේ යම් තත්ත්වවලට එනවා. ඒත් අපිට සියල්ල හොඳට තියබලා අපිට දැනකට එන්න බැරි නම් අපි අම්මට සලකනවාද? මෙන්න මේයි සිටිය යුත්තේ. නිසා පින්බර අම්මල විදිහට දුක් කන්දරාව මෙච්චරයි කියන්න බෑ. සමහර දරුවන්ටත් සැකක් වෙනවා. ඇතැම් අම්මලාට අඳිනේට කියන්නේ දරුවෝ අම්මේ ඔකෝය අඳින්න පාවට ගැලපෙන්නේ. තාත්තත් කියනවා අන්න පුතේ දෝනි බලන්න අර අම්මා ගතපු ඇඳුම. අම්මා කෙනෙක් දරුවෝ හදාගෙන එයාට ශිෂ්‍යත්වයට උගන්වගෙන සාමාන්‍ය පෙළට කැප වෙලා උසස් පෙළට කැප වෙලා අවුරුදු 14ක් 15ක් මගේ පින්වත ගමන බිමනක් යන්න නැතුව මගුල් ගෙදරක යන්නේ නැතුව මේ මල ගෙදරක යන්නේ නැතුව සහෝදරය සහෝදරිය බැන්දත් දරුවට සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්ති යවනවා. ඒවට කණ්ඩ උයන්ඩෝනේ මං ඉන්න ඕනේ ගෙදරම ක්ලාස් එකක් ඉන්ඩිවිඩුවල් ඔක්කොම කරලා දෙනවා. ඒ වයි සියල්ලෙන් මිදලා කැම්පස් එකකට යන්න තීරුණා. දරුවා ටික හුස්මහත් වුණාම අම්මා ටිකක් එළියට පහළියට බහින්න ගත්තොත් ගෙදර ඉස්සරහා ගෙදර හදනවා නම් ඒකටත් කෑ ගහනවා අම්මේ එළියට යන්න එපා ඉස්සරහා ගෙදර උඩ තට්ටුවේ මේසන්ලා වැඩ ඔයා එළියට බහින්න එපා. මුතුම රැකවරණයක් අම්මට. ඒ මනුස්සයාගේ නිදහස නැහැ. මගේ පුතේ දෝනියේ නිසා ඔයාලා වගේ දේවතාවියක් වගේ හැදිච්ච ඇත්තොන්ගේ අපි ආරක්ෂාව සලසන්න වෙන මගේ තරුණ පුතා ලොකු දරුවනේ ඔයාලා මේව ගැන හිතන්නේ බොහෝ විට. අම්මා තාත්තා ගැන හිතලා පාටක් නැහැ. අම්මලා තාත්තලා ඩිවෝස් කරන්නේ දරුවෝ. ඒගොල්ලෝ වෙන් කරන්නේ දරුවෝ. සමහරක් වෙලාවට මෙහි දරුවා ගයක් හදන්නේ බත්තර මුල්ලේ. කොළඹ. ඒක හදන තැනට තාත්තා ගෙඩිහිල්ල දාන්නේ කූඩාරමකට. තාත්තේ ගේ බලා ගන්න ගේ හදනවා. ඔයා යටලී ටික පරිස්සම් කරගෙන දොරලෑලිත් දාලා තියෙන්නේ. සිමෙන්ති කොට විශ්කුම් ගෙනල්ලා දැම්මා. කන්න බොන විදිහක් නැහැ. මොන හරි ටිකක් දෙලා 2 minutes අර මොනවද නෝට්ස් පැකට් ටිකක් දීලා තාත්තා බලා ගන්න ඒවා. මේෂන්ගේ වැඩ ටික කරන්න ඕනේ. ඒව බලන්න ඕනේ. එතකොට දරින්න ඕනේ. ඒ මිනිහත් කියන ලොකු මහත්තයත් එක මොකක්වත් කරන්න බෑ කියලා. ඒකටත් රයි ගුරුලා දෙනවා. බාසුන්නලට වැඩ කරන්න දෙන්න. ඔහේ බලන් හිටියා මෑතේ. තාත්තා හිංසක බලුකුක්කෙක් හදාගෙන එතන කන්න දීගෙන එක වෑංජනයක් හදාගෙන පරිප්පු හොද්දක් හදාගෙන අම්මා ගෙදර දුක් විඳින්දි දරුවනේ කොයිතරම්නම් දරුවන්ගේ ගෙවල් හදන්න ගෙපල අදින තැන ඉඳලා වැඩ කරන තාත්තලා ඉන්නවා. මගේ අම්මලා වෙන් කරේ තාත්තලා වෙන් කරේ ළමයි නෝයාලා. සමහරකට අපි කොළඹ රටේ ඉන්නේ නැත්තෝ අවුරුද්දට ගමේ එනවා. මගේ පිට දරුවෝ 7-8 දෙනෙක් ඇවිල්ලා වාහන කීපයක් වත්තේ නවත්තලා අම්මයි අප්පච්චි පන්සලකට අර වාහනේ ගෙනිහිල්ලා නැහැ. අම්මලගේ තාත්තලගේ ලොකු අක්කා ඉන්න ලොකු අප්පච්චි ඉන්න අපේ ලොකු අම්මලා ලොකු තාත්තලා මහත්පලා ඉන්නවා. කවදාවත් නැහැ ගමනක කරන් ගිහිල්ලා නැහැ. කේක් ගෙඩි 40ක් 50ක් ගෙනත් දීලා ගමේ ගෙවල් 50ක් තියෙනවා සීනි කිලෝවයි කේක් එකයි අම්මයි තාත්තා අරන් ගිහිල්ලා හැම ගෙදරකටම ගිහිල්ලා ආයිෆෝන් කියලා ඉන්න කෙනෙකුට දීලා නැහැ. අපි ඇවිල්ලා වැටිලා දරුමල්ලොත් එක්ක අම්මා කුස්සියේ උයනවා තාත්තා පුළුවන් තරම් දුවනවා. උඩා ගෙදරට ගිහිල්ලා කජු ටිකක් හොයාගෙන නැහුණයි අර පැංගිර කෑල්ලේ ඇති නාඹර පුංචි උන්ට හදලා දෙන සම්බෝලයක් අරගෙන දුවගෙන එන්න ගිහිල්ලා කියන මහතුන්ලයි ගෙදරට කිරි ටික තියන්නේ කියලා. කොච්චරනම් දුවනවද? තාත්තා දුවනවා අම්මා උයනවා. අම්මා තියෙන දෙල්ලට කොස් ටිකක් බදිනවා. බත් ටික වේලපුව තම් කොටනවා. දරුවා මොනුපුරන්ට හැම දිනාටම ඒව හදලා දෙනවා. සතියක් විතර කාලා මෙලෝදියා ගෙනින දෙකුත් නැහැ. අර මහරගම පමුණුවෙන් ගන්න රෙදි කෑල්ලක් ගෙනත් දීලා අම්මලට කොර අපි ගමේ ආවා. හොන්දට වත්තම කාලා ගෙදර තියෙන ටික ලුණු පොළොත්තට මේ ඉඳලා අපි ලබන අවුරුද්දේ දෙන්න. ඕන් නගිනවා. අර මිනිස්සයා ගෙදර ඉඳලා ගමේ මිනිස්සු අම්මා අප්පච්චි බලාගන්න. ගමේ මිනිස්සු ඔය එක්කෙනෙක්වත් නෙවෙයි අන්තිම මොහොතේ වතුර ටික දෙන්නේ අම්මට තාත්තට ගමේ ඉන්න මිනිස්සු. හැබැයි ගමේ ඉන්න මිනිහෙකුට ගෙටගොඩ වෙලා අවුරුද්දකට තේ උගුරක් බීලා යන්න නැහැ. අනේ නංගී මොනව කරන්නේ අපේ ළමයි ඇවිල්ලානේ. අවුරුද්දෙන් පස්සේ තම්බ වෙමු. මෙන්න දුඩම් පහල තාත්තෙකුදේ. ඉතින් ඒ නිසා අපි ටිකක් මේවා හිතමු. එනවනම් වැඩකාරයෙකුත් අරගෙන එන්න ඔයාලට. ලේදිල හැබැයි ළමයට පොවන්න තියෙන කිරි එකයි බබාලට කන්න තියෙන කෑම ටිකයි ඒවනම් අරන් එන ඔයලගේ අම්මගේ කෑම දයියලු බබාට ගැලපෙන්නේ නැලු ෆෙස්ටිවල් නූඩල්ස් ගෙනාවලු
මැකරෝ එනිසා අපිට ඕනේ මුදල නෙවෙයි මේ මහ පොළොවට මේ ගමට මේකට ගැළපෙන අය එනිසා අපේ ගමනේ පුතේ අපේ අම්මලගේ වටිනාකම් ඔය තුල තිබ්බා අම්මයි තාත්තගේ බැඳීම මහ පුදුමකාරයි දෙන්න දෙමාල්ල වාඩි වුණා ටිකක් තාත්තගේ පුටුව ඈතින් තියනවා නම් අම්මා පුටුව ඈතගෙන තාත්තගේ ළඟට යනවා වාඩි වෙන්න ස්වභාවය ඒ තරම් බැඳීමක් තාත්තලා පුතේ කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ අම්මා ඉස්සෙල්ලා නැති වේවා කියලා. හැම තාත්තෙක්ම මේ ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ බිරිඳට ඉස්සර වෙලා මම මැරේවා කියලා. බිරිඳ නැති වුණාට පස්සේ ස්වාමි පුරුෂයෙකුට ඉඳලා වැඩක් නැහැ. ඒක මගේ පුතේ දුවේ පවුලක හිටියා ඒ දුවට අම්මා කරපු විදිහට කවදාවත් සලකන්න බෑ. කවදාවත් සලකන්න බෑ. ලේලිලා කවර ඒ අය කොච්චර සලකන්න ගියත් අම්මාගේ ස්වභාවය දෙන්න බෑ. අම්මා කෙනෙක් මොන වැඩ කළත් දැන් මේ 3 මාස ගෙවෙන්න ඇති. අපි කොච්චර හරි වෙලාවට තේක තාත්තට දෙනවා. ඒව මේ දරුවෝ කරනවා. හැබැයි ඒ අම්මා කෙනෙක් මොන ගෙදරක වැඩ තිබුණා. දානෙකට වැඩ, අතගහ මැතිරිල්ලකට වැඩ, තොවිලකට වැඩ, පිරිතකට වැඩ, ගෙදර මිනිස්සු ඇවිල්ලා වෙරලා පොල්ලතු කපනවා, ගොක්කඩ කපනවා, කුස්සියේ පිටිපස්සේ උපාසකම්මල උයනවා, රතුළුණු සුද්ධ කරනවා. අම්මත් ඒව ඔක්කොම සංවිධානය කරන අතරතුරේ හරියට වෙලාවට කහට කෝප්පේ අරගෙන සීනි ටික අල්ලට හරි අරගෙන හකුරු කෑල්ලක් එක්ක හරි සීනි ටික දාලා හරි තේ කරන් ඇවිල්ලා ඇහුණයි තේක බොනවා. වෙලාවට තාත්තගේ අතට තියෙනවා. ඒක දෙන ගමන් කියන ඔය උරුතල් කර ඉන්න වෙලාවක් නෑ. ඔන්නෝක වෙනවා. කුස්සිය පැත්තටවත් ආවේ නෑ. නිකම් බා. අරක දින දීලා අර පැත්තේ අර වම්මුතු මොඩු හදනවා මං යනවා. අන්න අම්මා. ඒක මහ පුදුමයි. තාත්තලට ඒව තරහා ගන්න අමාරුයි. අප්පච්චි කෙනෙක් අම්මා නැතුණාම හාල් කාලක් දෙපේ තියාගනි. වෑංජනයක් රත් කරගනි. වටේ පිටේ කවුරු කිව්වත් මාමි කියන්න බාප්පේ කියන්න අපි කරන්නම් කියලා කවදාවත් කියන්නේ නැහැ. ඒ වුණාට අපේ තාත්තලා හිත හයියයි. අප්පච්චිලා කොහොම හරි ගමන් මගේ යනවා. මගේ දරුවෝ ඒවට ක්‍රමවේද හදනවා. ඒ නිසා දුවේ පුතේ ලෝකේ සල්ලි නෙවෙයි වටින්නේ. මේ අපේ තියෙන බැඳීම් ඒ බැඳීම් ටික මගේ දරුවනේ උපරිමයෙන් ආරක්ෂා කරගන්න. ජපානයේ වගේ ජීවත් වෙනකොට මගේ දරුවන්ට ඕක හොඳට තේරෙනවා. ස්වාමි පුරුෂයාගේ බිරිඳගේ ඇති බැඳීම මොකක්ද? සමහර කෙනාට දෙන්නගේ ඉන්න දෙන්නගේ සල්ලි වලින් දෙන්න කරනවා. නෙමෙයි කියනවා. සමහර කෙනාට අපේ ඇත්තෝ ඒක දැකලා අපි මම දැන් උදේ පාඩම් ඉගෙන ගන්නවා. අවුරුදු 12 විතර වෙනකොට දරුවෝ ගෙදරින් දෙමව්පියන්ගෙන් ඈත් කරනවා. ඒගොල්ලෝ තනියෙන් කොයි හරි මැක්ඩොනල්ඩ් එක හරි වැඩ කරලා කීයක් හරි හොයාගෙන කන්නේ බොන්නේ. අමුතු ජීවිතේ දරුවෝ. අපි මැරෙනකන් හරි අම්මා තාත්තා අවුරුදු 60 70 වුණත් දරුවන්ට අනේ පොඩි එකා කියලා කරනවා. බලන්න මේ කැපකිරීම. ඒ නිසා පුදුමයි අපේ මේ වටිනාකම් වලට කිසි තැනක අගරුවක් කරන්න එපා. මේව රැක ආරක්ෂා කරගන්න. ඒ නිසා මේ මහා පින්කම් සිදු කිරීමට අපේ දරුවෝ බලවන්ත වුණා. අද දවසේ මේ කටයුතු සිද්ධ කරන්නට අපේ මෑණියන් වහන්සේගේ අපේ ආර්යවතී මහෝපාසිකා මාතාමන්ට පින් දෙන්න. අපේ පීතුමන් ගුණබර සත්පුරුෂ ස්වාමි පුරුෂයන්න් හැටියට මේ පින්කම් වලට උපරිම අවවාද අනුශාසනා දෙමින් ඔබට පැතිතුන් මේවා ඉතාමත් හොඳින් වෙනවා දැකලා මම හිතන්නේ පුදුම සතුටක් ලබනවා ධාර්මික ප්‍රීතියක්. තාත්තට එකයි අම්ම ගැන හිතා ඉන්න නෙවෙයි පච්චිට පන්සල තියෙනවා මේ වැඩවලට සම්බන්ධ වෙන්න මේ සමිති සමාගම් තියෙනවට සම්බන්ධ වෙන්න තමන්ගේ වත්ත පිටියේ කරගෙන දරුමන්ලන්ට ආශිර්වාද කරගෙන තාත්තා කටයුතු කරනවා. ඒ වගේම ආදරණීය දරුවෝ මේ පින්කම් වල ලොකු ශක්තිය ලොකු පුතා පොඩි පුතා දෙන්නම ඒ වගේම පවුලට බැඳුණු අපේ දරුවෝ අම්ම වාසනාවන්තයි ලේල්ලනොයි දුවනිවරු ලබා ගැනීම පිළිබඳව ඒ දරුවෝමයි ඒ දුවනිවරුමයි ඒ නිසා දෙපළගෙම අපි තාමත්ම ආදරයෙන් මේ දරුපටව ශ්ලෝකයේ ගිහිල්ලා
අපේ කම රැකගෙන බෞද්ධ කම රැකගෙන තාම ශක්තිමත්ව කටයුතු කරනවා. ඒ වගේ ශ්‍රී ලංකා දීපයට වැඩි ලොකු පින්කම් කරමින් බොහෝ මේවයි කොටස්කරුවෝ වෙමින් කටයුතු කරනවා. ඒ නිසා මේ සිදු කරගන්නා මහා කුසල ශක්තියෙන් ඔබ සැමටම පිළිතනවා. ඒ වගේම ඒ පරම්පරාගතව මේ පරලෝකීය අපි සියලුම ඥාතීන් සිහිපත් කරමු. ඔබ පවුලට බැඳිච්ච අයගේ ආදී වශයෙන් හැම දිනාගෙම ඒ සැමටත් අමා මහ නිවන් සැප ලැබේවා කියලා සාදුකයන් ආදරණීය පියාණන් වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කරන්නත් එක්කයි මෙත්තුමනි දරුවෝ මේ පින්කම් කරන්නේ අම්මටත් එක්ක දැන් අපිට ඉන්නේ අප්පච්චි පමණයි තාත්තා පමණයි කියලා හැඟීමෙන් ඔබ පින්කෙතක් කරගෙන එනිසා ඔබතුමා හොඳ සුවසේ සැහැල්ලු සිතින් යුක්තව ධර්මයේ මත පිහිටමින් නිතරම අපේ තියෙන බෞද්ධ නාලිකාව නැත්නම් බණ තියෙන channel ඒව දාගෙන ඒ වාශ්‍රමි තමන්ගේ සිත් හදාගෙන පින්කම් මතම නිරත වෙලා පින්කෙතක් වෙන්නට ඔබට මේ මහා කුසල ශක්තිය හේතු වේවා කියලා සාදු ප්‍රාර්ථනා සිද්ධ කරනවා. පිරිසා කරගත් මහා පුණ්‍ය ඵලයේ දරුවනේ ඔබගේ සමගිය සහජීවනය ආරක්ෂා කරගන්න ආදරණීය රත්තරන් අම්මා අපිට ගිය අලුත් අවුරුදු වලට හිටියා. අපිට ජනේරුවට හිටියා. හැබැයි හිතානින්ද අපිට ජනේරුවකේ පළවෙනි දාවකේ ජීවිතේ පළවෙනි වතාවට අම්ම නැතුව. අලුත් අවුරුද්දකේ ජීවිතේ පළවෙනි වතාවට අම්ම නැතුව. අම්මාගේ අඩුව එතකොට තේරෙනවා දැනෙනවා. එහෙම වුණත් රත්තරන් අම්මාට පින් දෙමින් අම්මා වෙනුවෙන් පින්කම් කරමින් ඔබේ හිත හදාගන්න. දරුවන්ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. රට රාජ්‍යවල මේ අය සැප විඳින්නේ නැහැ. මේ අය මහන්සි දුකසේ කටයුතු කරන්නේ. ඒ සියලු කාර්යයන් වල සාර්ථකත්වයේ ඇති වේවා කියලා සාදු කියනවා. කරගත් මහා පුණ්‍ය ශක්තිය අපිට මහා පුණ්‍යවරයි. මේ පවුලසේක පවුල. හාමුදුරු නමක් ඥාති දරුවේ ශාසනයේ ඉන්නවා කියලා කියන්නේ ඇත්තන්ට කියන සේක පවුල. මේ ලොකු අපච්චි ලොකු අම්මා හරි පින්වන්තයි. අපි ජිනවංශ පඬිත හාමුදුරුවෝ නිසා. උන්වහන්සේලා සසුන්ගත වෙච්ච ඥාති කෙනෙක් නම් අපිටත් වාසියි. අපිට තියෙන වාසිය තමයි මගේ පෙන්නත අපිට කියන්න බෑ ඥාති කෙනෙක් ශාසනයේ නැත්නම් ඒ පවුලට මට බෙදන්න කියලා. දාන බෙදනකොට මට කිරි හොදි බෙදන්න මට පරිප්පු බෙදන්න කියලා කියන්න බෑ. අපි එතකොට කියන්නේ ළඟ ඉන්න හාමුදුරුවෝ පෙන්නලා ඒ හාමුදුරුවන්ට පරිප්පු බෙදන්න කියලා. හැබැයි ඥාතියෙක් ඉන්නවා නම් මහාන වෙලා ඒ පවුල අපේ ඥාතියෙක්. එතකොට අපිට කියන්න පුළුවන් මට කිරි හොදි ටිකක් බෙදන්න කියලා. මට ඉල්ල ගන්න පුළුවන්. බලන්නේ නෑ කම. නැත්තම් ඉල්ල ගන්න බෑ මගේ පින්වත්නි. ඉතින් අපි සමාන දම්පොළවල් වලදී අපි කියනවා මේ හාමුදුරුවන්ට කිරි කොස් බෙදන්න කියලා. අර ගේන මනුස්සය ඒ හාමුදුරන්ට බෙදෙනවා ඒ හාමුදුරුව අත වහනවා. ඒ හාමුදුරන්ට කිරිකොත් ඕනේ නෑනේ. මේ හාමුදුරන්ට නේ ඕනේ. අර ගෙනාපු එක්කන අපිට ඔරෝ යනවා. ගස්සගෙන. නෑ මේ හාමුදුරන්ට බෙදන්න. නේද? ඒව තාත්තලම්මල කියලා දෙන්න දම් පිළවල් වල. නැත්තම් අත වැහුවා දම් බෙදෙන ඇත්තෝ ඉන්නවා. අත වහන්න එපා කියලා. එතකොට ලීකෙලි ගහන්න එන්න එපා. නැත්තම් උඩින් බෙදන්න එනවා යටින් බෙදන්න එනවා. නේද? නැත්තම් පිටි අල්ලටම දාන උණු මේ කට්ට කරවල හොදි. එම දාන වෙලාවල් තියෙනවා. නිසා මගේ පුතාලා දුන්න ඉගෙන ගන්න. නේ අත නොවැහුවොත් බෙදන්න. අත නොවැහුවොත් කොච්චර බෙදනවද? අත වහනකම් බෙදන්න ඕනේ මගේ පින්වත්නි. දැන් අපේ ඇත්තෝ එහෙම අත වහනකම් බෙදන්නේ නැහැ. අත නොවහා ඉන්නකොට කඩුපළු දෙකක් දාලා යනවා. යන්තම් කඩුපළු දෙකයි. ඔව් මුළු කඩු දීසියම බෙදෙනවා අර මුළු කණ්ඩායමටම 49ටම. ඒ නිසා ඒ හාමුදුරුවෝ අත වැහුවේ නැත්තම් පිගාන දීසියම බෙදනකම් ආපහු හට්ටියේ තියෙන ටිකක් ගෙනල්ලා බෙදන්න ඕනේ ඒ හාමුදුරුවන්ටමයි. අත වහනකම් බෙදන්න ඕනේ. ඒ නිසා දානේ බෙදනවා ඉගෙන ගන්න අපේ වැඩිහිටියෝ කියලා දෙන්න. හැබැයි වැඩිහිටියෝ පැත්තකින් ඉඳන් කෑ ගහන්න එපා. ඕක කියලා බෙදපල්ලා. බෑන්ඩිටි කියලා බෙදන්නලු. එතකොට ඉතින් අපේ දරුවෝ කියලා බෙදනවා. පරිප්පු හාමුදුරුවනේ, වැටකොඩු හාමුදුරුවනේ, මුරුංග හාමුදුරුවනේ. මට මේ ළඟදී කිව්වා මේ මාළු මිරිස් හාමුදුරුවනේ කියලා. මම කිව්වා නෑ නන් රාහුල හාමුදුරුවෝ කියලා. අපි දන්නවලු ඔය රාහුල හාමුදුරුවෝ කියලා ආයි කිව්වා මාළු මිරිස් හාමුදුරුවනේ කියලා. මම මාළු මිරිස් හාමුදුරුවෝ. ඒ මම හිතන අවසර පරිප්පු කියලා. මම කිව්වා නෑ මයිසූර් බෙදන්නේ කියලා. ඒ ඕනේ. ඒ නිසා මගේ පුතාලා
අපි වැන්ජනේ පේන්නල්ලන්න මේක තට්ටෙටත් උඩින් තියාගෙන කනට කිට්ටු කරලා කියන චිකන් හාමුදුරුවනේ කියලා. චිකන් නෑ මොකක් හරි කමන්නේ ඒක නල්ලල බෙදාගෙන යන්න. කෑ ගන්න තු. මොකද මොරෝ සීනලා. අපි අපච්චිනා එනිසා අපි ගොඩක් දේ සාසනේ වැඩි හිටියන්ගෙන් බලාපොරොත්තු වෙනවා. අපේ අම්මයි කාර්යයන් කළා. ඔබ හැමදෙනාටම මහත් ශාන්තියක් වුණු අපේ මේ අපේ දිනවංශ පඬිතු හාමුදුරුවෝ මේ කටයුතු දිහා බලන අපිට ආරාධනා කරන අපේ ඒ වසන්ත මහත්තයා හරහා අපි කියන්නේ ආදරයට කල්පිතා කියන මේ ඇත්ත හරහා මේ පින්කම් සිදු කර ගන්නට වඩමාගත් ඒ වගේම මයිලා සිටිය පුතේ මට අට වගේ නම් පුළුවන් මේක කරලා දෙන්න කියලා අවශ්‍ය පහේදී සිතත් දේශනාවක් තිබිච්ච නිසා ඉතින් බොහොම නිහතමානී වුණා ඔබ ඒකට කාරණේ වුණා ඒ නිසාම ඔන්න මම හිතන්නේ දැන් නේද නාටකකාරයෝ පටන් ගන්නවා ඒ නාටකම ඕනේ මේ මැද කියලා නේද මම කොච්චර හිතසනසුණාද හිතට සාන්තියක්ද ඔබේ ජීවිත වෙනස් කරගන්න මෙතනේ ඒ සඳහා ඔබට නිදුක් නිරෝග සම්පත් දීවනේ දීර්ඝායුෂ ලැබේවා සුවපත් ආත්ම භාව සැලසේවා ප්‍රාර්ථනීය බුද්ධියකින් නිවන් සැප ලැබේවා කියලා ශාන්තිකයන් අපිට මේ හැමදේටම පින්කෙතක් ඇටේට ශක්තිය දෙන්නේ මත් අපේ සෝමා ලෝකාභිධාන අතිගෞරවනීය අපේ කෝට් පාර්ශ්වයේ නායකත්වයක් උසුලන අපේ නායක හාමුදුරුවෝ අපිට බොහොම ආදරේ අපිට බොහොම ආශිර්වාද කරනවා මට මම හිතන්නේ අපි හෙටන් පැත්තේ කතා කළා අපිට ආශිර්වාද කළා ඒ නිසා අපේ හිතයිශීකම ජපානයට ගියත් අපේ සහෝදරාදීන්ගේ නිමිෂවලට ගිහිල්ලා කාල බලන්දලා ඒ විදිහට බොහොම ආදරෙන් කටයුතු කරන මගේ රත්තරන් හාමුදුරුවෝ ඒ නිසා මට අපේ තැනකට මගේ තැනකට ආවා වගේ මේ දරුවොත් එහෙම මම හිතන්නේ සමහරක් වෙලාවට ඒ රටේදී අපි අප්‍රාණම් වෙලා ඇති ඒ ආදරණීය බව තියෙනවා ඒ වගේ අපේ ඊටාම ශක්තිමත් මේ කටයුතු කරගෙන යන ආශිර්වාද කරන මගේ නායක හඳුරන්ට දිගාසිරි සම්පත් ලැබේවා. උන්වහන්සේලා මාව තනි කරේ නෑ. පිටින් හඳුරනමක් ආවම මගේ පන්සලේ නායක හඳුර අපිට වැදගත්. මම අපේ සන්තමහන්තලා කිව්වා පන්සලේ හඳුරු ආරාධනා කළා. දිනවන් සාම්දුරු ගමේ වෙන්න පුළුවන්. හැබැයි පන්සලේ හඳුරන්නේ අවසරය මට ඕනේ කියලා. ඒව කිසි ගැටලුවක් නැහැ කිව්වා. උන්වහන්සේ ඇවිල්ලාම ඒ අවසරය අපිට සනාථ කළා. නැත්නම් අපේ හාමුදුරන්ට පුළුවන් දෙකේ පොල්ලක් අරගෙන ඇවිල්ලා ඉන්න අර හන්දියේ ඔහේ මේ පැත්තේ මොකෝ කියලා. අන්න එහෙම බලයක් තියෙනවා. ඒ නිසා කවදාම ගමේ පන්සලෙන් තොරව පිට කොච්චර අයගේ සම්බන්ධකම් තිබ්බත් වැඩ කරන්න එපා. ගමේ හාමුදුරන්ටයි බලය දෙන්නේ. අපි උන්වහන්සේ කිව්වොත් විතරයි වඩින්නේ. නැත්නම් එන්නේ නැත. ඒවත් අපි හොඳින් තේරුම් අරගනිමු. අමා මහ නිවනින් අපි සැමටම සැනසෙල්ල ලැබේවා කියලා ශාන්තිකයමු. අපි දෙවියන්ට පින්දෙමු. ආකාශට්ටා චුම්මන්ටා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා චුම්මන්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශට්ටා චුම්මන්ටා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා අපි අපේ අපච්චිටත් එක්කම ආශිර්වාද කරනවා ඕම මේදගන්න සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං අද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ නිමිනාතේ සමිජ්ජතු ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් දැක්කට සැබෑලෙතින් අපේ නායක හමුදුරු දකින්න ලැබුණා. අවසරයි අපේ දොඩම් පහළ රාහුල නායක හමුදුරු තුන්වහන්සේගේ දේශනාව හරවත් ඒ වගේම මේ හැමදෙනාගේම ලේ පිළිසිතුණා කියලායි මගේ දැනීම. ඉතින් ඒ තරම්ම විචිත්‍ර දේශකයාණන් වහන්සේ නමක්
ශ්‍රී ලංකාවේ පමණක් නොවේ දේශ දේශාන්තරවල පවා චිරප්‍රසිද්ධ ධර්මදේශකයන්න් වහන්සේ නමක්. ඉතින් අපට අපේ භාග්‍යයක් ඇටියට අපි සලකන උන්වහන්සේව මෙම ධර්මදේශනාව සඳහා වැඩමවා ගන්නට ලැබීම ඒක අපි නායක හාමුදුරන් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන මේ අවස්ථාවේදී දුර බැහැර ගෙවාගෙන අපේ ඩී රොබර්ට් මහත්මයාණන්ගේ දයාබර ස්වාමි දීනී වෙනුවෙන් මලික් පුතුණුමන් හා ප්‍රදීප් තාරක පුතුණුමන් දෙපළගේ ආදරණීය මෑණියන් වෙනුවෙන් මේ ධර්ම දේශනාව පැවැත්වීම පිළිබඳව අපේ දුරම්පහළ රාහුල නායක හාමුදුරුවන්ගේ සහෝදර දසුන් මහත්මයා ජීවත් වෙන්නේ ජපානයේ කුමාරියක්වත් එක්ක මමත් ඒ ජපානයේ ඉන්න දවස්වල ගොඩක් මට උදව් කරා දිනපතාම සෙන්සුරාදා ඉරිදා මං ඉන්න පන්සලට එනවා ඇවිල්ලා හැමදාම ගිලන්පස හදලා දීලා නොඑක් විදිහෙන් මට මේ මාස 3 උදව් කරපු දෙපළක් තමයි අපේ නායක හමුදුරන්ගේ සෝයුරු දසුන් මහත්මියත් කුමාරි මහත්මියත්. ඒ විදිහට කටයුතු කරපු දෙපළක්. ඒ නිසා අපේ නායක හමුදුරන් වහන්සේ වැසුරු කරන්නට ලැබීම මගේ ලොකු වාග්යක් හැටියට මම සලකනවා. ඒ නිසා මම දීර්ඝව යමක් සඳහන් කරන්නේ නැහැ මේ වෙලාවේදී. මේ ධර්ම දේශනාව පවත්වලා පරලෝකපත් අපේ ආර්යවතී මහත්මියට පරලොව ජීවිතය සංසාරේ කවදක්වත් මේ බඳු අකල් විලෝමකටපත් නොම වේවා කියන ප්‍රාර්ථනාවත් සිදු කරමින් අපේ නායක හමුදුරන් වහන්සේටත් සම්බන්ධ වෙච්ච මේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය තෙරුවන් සරණ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සෑම දිනාටම තෙරුවන් සරණයි.